ඔව් ආදරණීය දරුදරියනි අපි ගියවර පාඩම් පරිච්ඡේදයෙන් සාකච්ඡා කළා වාණිජ්‍ය බැංකුවල සේවා නැත්නම් වාණිජ්‍ය බැංකුවල සේවා ව්‍යාපාරවල සාර්ථක ක්‍රියාකාරීත්වයට උදව් වන ආකාරය කියන මාතෘකාව යටතේ අපි කතා කරා වාණිජ්‍ය බැංකුවල නව ප්‍රවණතා සහ ඒකෙන්ම මතුවෙච්ච සංකල්පයක් වන විද්‍යුත් බැංකු සේවා. මතකයිනේ බැංකුවල නව ප්‍රවණතා කියලා කිව්වේ වාණිජ්‍ය බැංකු මීට පෙර අපිට ලබා නොදුන්න නමුත් දැන් වර්තමානයේදී අලුතෙන් සිය ගනුදෙනුකරුවන්ට හඳුන්වා දෙන නව සේවා සහ ඒ සේවා ලබා දෙන නව ක්‍රම එන්නෙන්නම වර්ධනය වෙන තත්ත්වයක් තමයි බැංකුවල නව ප්‍රවණතා කියලා කිව්වේ. කලින් අපිට බැංකු ලබා නොදුන්නු සේවා සහ කලින් ලබා නොදුන්නු ආකාරයේ පහසු ක්‍රමවලින් ලබා දෙන්න දැන් බැංකු ක්‍රියාත්මක වෙනවා. ඒක එන්න විස්තරහට වර්ධනය මේක තමයි ප්‍රවණතා කියලා කිව්වේ. අපි කො මිනි බැංකු සේවා. ඒ කියන්නේ ජනාකීර්ණ ස්ථානවල විශ්වවිද්‍යාලයක් තුල ප්‍රධාන රාජ්‍ය දෙපාර්තමේන්තුවක් තුල සුපිරි වෙළඳසැලක් තුල වෙනම බැංකු කවුන්ටරයක් බැංකින් අවුට්ලට් එකක් දාලා ඇතැම් බැංකු සේවා සපයන එක. අද ඒක එන්න ව්‍යාප්ත වෙනවා. වර්ධනය වෙනවා. ඒත් අපි වැදගත්ම එකක් කො යුනි බැංකු සේවා. නැත්තම් කේන්ද්‍රගත බැංකු ජාල, මධ්‍යගත බැංකු ජාල. ඒක මොකද්ද? බැංකු සහ ශාඛා පරිගණක හා sannivedana තාක්ෂණ ඔස්සේ නැත්තම් අන්තර්ජාලය ඔස්සේ ඒකාබද්ධ කර ගනුදෙනුකරුවන්ට වඩාත් පහසු ආකාරයෙන් බැංකු සේවා ලබන්න අවස්ථාව උදා කිරීම. ඒතරේ කේන්ද්‍රගත බැංකු ජාල සේවයෙන් කරන්නේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවට බැංකු සේවා ලබන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම. දැන් මේ ක්‍රම එන්න පෙර ගනුදෙනුකරුවා තමන් ගිණුම විවෘත කරපු බැංකු ශාඛාව කොතෙක් දුර වුණත් ඒ වෙතම යන්න සේවා ලබන්න. ඒක අපහසුයිනේ. දැන් අපිට ඕනම ශාඛාවකින් ගිහලා සේවා ලබන්න පුළුවන්. එහෙනම් අපිට පහසුවක් ඒක උනේ. ඒ වගේ ඇවිල්ලා අපි කිව්වා සෑම වාණිජ්‍ය බැංකුවක් මත සුපිරි වෙළෙන්සැල් ලෙස ක්‍රියාත්මක වෙනවා කියලා. සුපිරි වෙළෙන්සැල් ලෙස කියන්නේ මේ සුපර් මාකට් එකක තියෙන වගේ බඩු විකුණන තැනක් නෙවෙයි. සුපිරි වෙළෙන්සැලක බහුකාර්ය සේවා සපයනවානේ. ඒ කියන්නේ පාරිභෝගික භාණ්ඩ අලෙවි කරනවා, ලිපි ද්‍රව්‍ය අලෙවි කරනවා, ඒ වගේම විවිධ පළතුරු වර්ග අලෙවි කරනවා, මස් මාංශ අලෙවි කරනවා, මත්පැන් අලෙවි කරනවා, ඖෂධ අලෙවි කරනවානේ. ඒතර ඒ වගේ බිල්පත් ගෙවීම් බාර ගන්නවා. සේවා ගොඩක් තියෙනවානේ. ඒ වගේ වාණිජ්‍ය බැංකුත් අද සාමාන්‍ය මූල්‍ය සේවා වලින් බැහැරව මූල්‍ය සේවා වලට අමතරව බැහැරව නෙවෙයි අමතරව නෙවෙයි සාමාන්‍ය ප්‍රධාන මූල්‍ය සේවාවන්ට අමතරව අතිරේක සේවා රසක් සලසනවා. එහෙනම් සුපර් මාකට් එකක් වාගේ ඒකත් ප්‍රවණතාවක්. මම මතක් කරන්නේ නැති මේ සැරේ නත්තල් කාලේ අපි කියන්නේ ක්‍රිස්මස් සීසන් එකේදී සමහර බැංකු තමන්ගේ බැංකු ශාඛාව ඉදිරිපිට වෙනම හට් එකක් නැත්නම් කැනපි එකක් ගහලා ඒකට ඒ සුබ සාධක සංගම් මගින් ඊටාම සහන මිලකට ඒ නත්තල් කාලේට අවුරුදු කාලයට අවශ්‍ය රෙදිපිලි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරා. මිනිස්සු බොහොම කැමැත්තෙන් උනන්දුවෙන් මිලදී ගත්තා. ඒතර ඒ ලාභයක් ඒ ලාභෙන් තමන්ගේ සුබ සාධක සංගමේ ෆන්ඩ් එකත් අර මුදලත් අර වෙනවා. ඒකෙන් බැංකු සේව ගැන තව අතිරේක ප්‍රතිලාභත් ලබන්න පුළුවන්. ඒ වගේම ඒව මිලදී ගත්ත පාරිභෝගිකයටත් වාසි. තේරුණාද? අන්න ඒ වගේ අද වාණිජ්‍ය බැංකු සුපිරි වෙළෙන්සැල් ලෙස බහු සේවා සැපීමත් අද ප්‍රවණතා කරලා තියෙනවා. ඔක කිව්වනේ. එයින් අපි වැදගත් මේකක් කතා කරා ගිය පරිච්ඡේදයෙන් විද්‍යුත් බැංකු සේවා. අන්තර්ජාලය හරහා ගනුදෙනුකරුවන්ට වඩා කාර්යක්ෂම වූ නැවුම් වූ බැංකු සේවා රසක් සැපීම තමයි ඉලෙක්ට්‍රොනික බැංකු සේවා නැත්නම් විද්‍යුත් බැංකු සේවා කිව්වේ. නැත්නම් sannivedana හා පරිගණක තාක්ෂණය ඔස්සේ ස්වයංක්‍රීය ලෙස ගනුදෙනුකරුවන්ට ඉතා පහසුවෙන් භුක්ති විඳින්න පුළුවන් වන ආකාරයෙන් බැංකු සේවා සැලසීම. අපි කිව්වා ඒකේ වාසිත් අපි කතා කරා. ඒගොල්ලන්ගේ කාලය තුරයි Tamanට පහසු වෙලාවක බැංකු සේව ලබන්න පුළුවන්. පැය 24 පුරාම බැංකු සේවා ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසාම තමයි පහසු වෙලාවක ලබන්න පුළුවන් වෙන්නේ. තේරෙනවද? ඒ වගේම තමන්ගේ කාලය තුර ඒ වගේම තමන්ගේ ගමන් මහන්සිය අඩුයිනේ. බැංකුවට දුවන්න ඕනේ ගමන් මහන්සිය අඩු. අනික අපි කිව්වත් දන්නේ වියදම. තමන්ගේ වියදමත් ඉතුරු. දැන් බැංකුවට අපි එළියට ගියා නම් අපි වාහනෙන් යන්න ඕනේ. ඉන්ධන වියදමක් යනවා. නැත්නම් ප්‍රවාහන වියදමක් යනවා. නැත්නම් පොදු මගී ප්‍රවාහන සේවය ගියත් ඒත් බස් ගාස්තුවක් යනවා. සමහර අපි නගරේ අපි තවත් අවශ්‍යතා තැන් වලට ඇවිදිනවා. වෙහසක් දැනෙනවා. කූල් ඩ්‍රින්ක් එකක් බොනවා. සමහර මිත්‍රයෙක් හම්බ වෙනවා. ඒත් එක කෑම කනවා. අනවශ්‍ය වියදම්නේ. තේරෙනවද? ඒ වගේ ප්‍රශ්න මුකුත් නෑ මේකේ. තමන්ට නිවසේ ඉඳගෙන තමන්
ක්‍රියාත්මක වන ස්ථානීය ධම්ම බැංකු සේවා ලබන්න පුළුවන්. වියදමත් ඉතුරුයි. වියදමත් අඩුවෙන් යන්නේ. කාලෙත් ඉතුරුයි. තේරෙනවද? අනික තමන්ට ඒ සේවය තමන්ට අවශ්‍ය වෙලාවටම ඉක්මනින්ම ෂණිකව ලබා ගන්නත් පුළුවන්. පහුවෙන්නේ නැහැ. මේ වගේ වාසි කීපයක්ම කතා කරා. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වාණිජ බැංකුවල සේවාවන්. පොදුවේ වාණිජ බැංකුවල සේවාවන්. මං කිව්වා අපි මේ වාණිජ බැංකු පාඩමේ හොඳම හරිය කතා කරමින් ඉන්නේ. ඒ කියන්නේ විභාග ප්‍රශ්න පත්‍රයේට වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් බර තබන ඒකකය තමයි. ඒකේ විභාග ප්‍රශ්න පත්‍රය තුල වැඩිම ප්‍රමාණයක් ප්‍රශ්න අහන වැඩිම ප්‍රමාණයකින් ප්‍රශ්න බර තබන ඒකකය තමයි අපි මේ ස්පර්ශ කරමින් ඉන්නේ. අපි ඒකේ මුල් ස්ටෙප් එක තමයි ගිය පරිච්ඡේදයෙන් කළේ. අද කරන්නේ ඒකේ පුළුල් අවස්ථාව. වාණිජ බැංකුවල සේවාවන්. තන්පතු බාර ගැනීම හා ණය සැපීමට අමතරව වාණිජ බැංකුව විසින් පහත සඳහන් සේවාවන් ඉටු කරයි. එනම් තේරුණාද? තන්පතු බාර ගැනීම හා ණය සැපීමට අමතරව වාණිජ බැංකුව විසින් පහත සඳහන් සේවාවන් ඉටු කරයි. එනම් ඇයි මෙහෙම කියන්නේ? මීට ඉස්සෙල්ලා පාඩම් පරිච්ඡේදයකදී ඒක ඉතින් ගුරුවත් පොතෙන් කරපු දේ දැන් ගුරුවත් පොත බැංකුව ආයතන හඳුන්වලා දීලා බැංකුව ආයතන වර්ග විශ්ලේෂණය කරලා හරිද? ඊට පස්සේ වාණිජ බැංකුවල තැන්පතු වර්ග සහ ණය කියලා වෙනම පරිච්ඡේදයක් හදලා තියෙනවා. අපි ඒ නිසා තමයි මේ විදිහට කළේ. නමුත් ඒකත් හරියනම් මෙතනටම අයිති. මෙතනටම අයිති. මම හිතන්නේ වාණිජ බැංකු සේවාවල දීර්ඝතම වඩාත් පුළුල්ම සේවා දෙක තමයි මේ දෙක. ඒ නිසා තමයි මේක වෙනම පාඩම් පරිච්ඡේදයකට ගුරුවත් පොතේ නැත්නම් විෂය නිර්දේශයෙන් වෙන් කරලා තියෙන්නේ. අපි මේ දෙක විස්තරාත්මකව කතා කරමු. මතකයිනේ? තැන්පත් මතකද? වාණිජ බැංකුවල ප්‍රධාන තැන්පතු වර්ග කීයක් තියෙනවද? 3යි. ජංගම ගිණුම් නැත්නම් ඉල්ලුම් තැන්පතු, ඉතිරි කිරීමේ තැන්පතු නැත්නම් ඉතිරි කිරීමේ ගිණුම්, ස්ථාවර හේවත් කාලින තැන්පත් නැත්නම් කාලින ගිණුම්. මතකනේ? සහ අපි ඒවා සංසන්දනාත්මකව කතා කරා. සමාන අසමානකම් කතා කරා. ඒවා සාපේක්ෂ වාසි කතා කරා. පුරුල්ල කතා කරා. අනික ණය සැපීම. වාණිජ බැංකු ණයක් කියන්නේ මොකද්ද? මූලික ණය වර්ග. ඒ ණය වර්ග ලබා ගැනීම අපිට කරන්න සිදුවන දේවල්. ණය මුදා හැරීමේදී බැංකුවක් අනුගමනය කරන ණය ක්‍රියාපටිපාටි සියල්ල කතා කරා. ඒතර ඒ දෙකත් මෙතනට අයිති. මතකයි නේද? රයි. ඒතර තැන්පතු බාර ගැනීම හා ණය සැපීමට අමතරව වාණිජ බැංකුව විසින් පහත සඳහන් සේවාවන් ඉටු කරනවා. එකක් තමයි නියෝජිත සේවා. නියෝජිත සේවා. වාණිජ බැංකුව විසින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවලදී ගනුදෙනුකරුවන් වෙනුවෙන් නියෝජිතයෙකු ලෙස කටයුතු කරනවා. ඒ කියන්නේ වාණිජ බැංකුව තමන්ගේ ගනුදෙනුකරුවෝ සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් කියන්නේ ගනුදෙනුකරුවෝ ඉෂ්ට කරන්න ඕන සේවාවන් ගනුදෙනුකරුවා වෙනුවෙන් පෙනී සිටීමෙන් බැංකුව ඉෂ්ට කර දෙනවා. ඒ නිසා එහෙනම් බැංකුව මොකද්ද කරන්නේ? බැංකුව කවුද නැත්තම්? බැංකුව කවුද? නියෝජිතයෙක්. එහෙනම් බැංකුව කරන්නේ මොකද්ද? නියෝජිත සේවා සැපීම. තේරෙනවද? ගනුදෙනුකරුවන් වෙනුවෙන් පෙනී සිටීමෙන් සේවා සැපෙන නිසා අපි උඩ කියනවා නියෝජිත සේවා නැත්තම් නියෝජ්‍යායතන සේවා කියලා. උදාහරණයක් වශයෙන් සුරකුම්පත් මිලයට ගැනීම හා විකිණීම. සුරකුම්පත් මිලයට ගැනීම හා විකිණීම. දැන් කොටස් වෙළඳපොළ තුල කොටස් තරවුකාර සමාගම් තියෙනවානේ. ඒ කොටස් තරවුකාර සමාගම් වලින් තමයි අපි කොටස් ගනුදෙනු කරන්න ඕනේ. කොටස් තරවුකාර සමාගම් බැහැර කරලා අපිට නිදැල්ලේ හුදකලාවේ කොටස් වෙළඳාම් කරන්න බැහැ කියන එක අපි අදාළ පාඩමේදී කතා කරමු. දැන් අපි වෙන පැත්තකට හැරෙන්න ඕනේ නැහැ. කොටස් වෙළඳපොළ පාඩමේදී අපි ඒක තේරුම් ගමු. දැන්ට නිකම් මතක තියාගන්න කොටස් වෙළඳපොලේ කිසිම ආයෝජකයෙකුට හුදකලාව තනිපංගලමේ Tamanගේ කොටස් විකුණන්න හෝ Tamanට යම් සමාගමක කොටස් මිල දී ගන්න බෑ. තරවුකාර සමාගමක සේවය අවශ්‍යමයි. තරවුකාර සමාගමක සේවය අරගෙන තමයි වැඩේ කරන්න පුළුවන්. ඒතර සෑම තරවුකාර සමාගමකම උප තරවුකරන නොසින් ක්‍රියාත්මක වෙනවා එක් වාණිජ බැංකුවක් හෝ වාණිජ බැංකු කිහිපයක්. හරිද? එහෙනම් තරවුකාර සමාගමෙන් කොටස් මිල දී ගන්නව වගේම අපිට පුළුවන් එයාගේ උප තරවුකරුව වන වාණිජ බැංකුවල කොටස් මිල දී ගන්න පුළුවන්. අපි ගත්ත කොටස් ටික තරවුකාර සමාගමක් ලවා විකුණ ගන්නවා වගේම අපිට එයාගේ උප තරවුකරුව වන වාණිජ බැංකුව ලවා විකුණ ගන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. එහෙනම් අපි වෙනුවෙන් සුරකුම්පත් මේ ඒ කියන්නේ සමහරට භාණ්ඩාගාර බිල් වෙන්න පුළුවන්, රුපියල් සුරකුම්පත් වෙන්න පුළුවන්, භාණ්ඩාගාර වැදුම් කර වෙන්න පුළුවන්,
සංවර්ධන බැඳුම් කරවෙන්න පුළුවන්. මතකනේ අන්නේ සුරකුම්පත් අපි වෙනුවෙන් මිලදී ගන්නවා. අපි වෙනුවෙන් විකුණනවා. එකම දේ අපි මේ සුරකුම්පත් ගනුදෙනු වලට සම්බන්ධ වන විටම අපෙන් විශේෂිත ලේඛන දෙක රස්සම් ගන්නවා. එකක් අපි සුරකුම්පත් මිලදී ගන්න කැමතියි කියන හිස් කඩදාසියට, අනිත් එක සුරකුම්පත් අලිවි කරන්න කැමතියි කියලා හිස් කඩදාසියට අපි අස්සම් කරලා දෙනවා. ඒගොල්ලෝ අවශ්‍ය වෙලාවට දිනේ ඔක්කොම දා ගන්නවා. එයින් අදහස් කරන්නේ සුරකුම්පත් විකිණිය යුතු, ඒ කියන්නේ සුරකුම්පත් වල මිල උපරිම වෙලා, මිල නැගර උපරිම වෙලා දින කීපයක් ඉඳි ඊට පස්සේ ආයෙ බහිනවනේ. ඒ උපරිමයට ගියන් පස්සේ ටග්ගල විකුණන. වික්කොත් අපට ලාභයක් ලැබෙන්නේ. ඉතින් අපිව කන්ටැක්ට් කරගෙන අපිට ටෙලිෆෝන් කෝල් එකක් දෙන අපිට ෆෝන් එක ඕෆ්. නැත්නම් අපි ෆෝන් එක ඕෆ් කරලා අත්‍යවශ්‍ය රාජකාරියක නියුක්ත වෙලා. අපිව අල්ලගන්න අපිට එක ට්‍රිප් එකක් ගිහිල්ලා ලංකාවෙන් බැහැර වෙලා අපේ ෆෝන් වැඩ කරන්නේ නැහැ. රෝමින් පහසුකම් අපි අරගෙන නැහැ. තේරුණාද? ඒ වගේ වෙලාවකට දවස් 3-4ක් පැන්නොත් එහෙම අර නැග් එක බහිනවනේ. ඒතර වෙන්න හරිය වෙලා ඉවරයි. ඒ නිසා තමයි මුලින්ම අපෙන් ගන්නව විකුණන්න කැමතියි කියලා ලිඛිතව ප්‍රකාශයක්. මිලදී ගන්න කැමතියි කියලා ලිඛිතව ප්‍රකාශයක් ගන්නවා. ගත්තම වාසිය තමයි අපි වෙනුවෙන් අපෙන් අහන්නේ නැහැ. අපි බලේ දීලා තියෙන්නේ. සුරකුම්පත් විකුණන්න හොඳම වෙලාව කියලා දෙනිච්ච වහම අපෙන් නොවිසාම ඒගොල්ලෝ විකුණනවා. විකුණලා ඒ සල්ලි වලින් මොකද කරන්නේ? අපි දැන් මිලදී ගන්නත් කැමැත්ත පළ කරලා තියෙනවනේ. ඒ සල්ලි වලින් ඊළඟට වඩාත්ම වාසිදායක සුරකුම්පත් ප්‍රමාණය මිලදී ගැනීම කරනවා. ඒක තමයි කියන්නේ අපි වෙනුවෙන් කරන්නේ. අපි කියලා නෙවෙයි, අපෙන් අහලා නෙවෙයි. අපි මුලින්ම බලය දීලා තියෙන්නේ. එහෙනම් අපි වෙනුවෙන් පෙනී සිටීමෙන් සුරකුම්පත් මිලදී ගැනීම විකිණීම කරනවා කියන්නේ ප්‍රධාන නියෝජිත සේවය. අනික ස්ථාවර නියෝග ක්‍රියාත්මක කිරීම. අපට පුළුවන් ස්ටෑන්ඩින් ඕඩර් එකක් දෙන්න. ස්ථාවර නියෝගයක් කියන්නේ Taman යම් මාසයක් තුල යම් නිශ්චිත දිනවලදී නිශ්චිත පාර්ශවයන්ට නිශ්චිතව කළ යුතු ගෙවීම. මම නිශ්චිත 3 පාරක් කිව්වා. යම් මාසයක් තුල නිශ්චිත දිනවලදී අපිට දින කියන්න පුළුවන් වෙන්න ඕනේ. 10 වෙනිදා 15 වෙනිදා ආදී වශයෙන් නිශ්චිත පාර්ශවයන්ට ඒ මුදල් අපි ගෙවිය යුතු, අපි ගෙවන මුදල් ලැබිය යුතු පාර්ශව නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. පුද්ගලෙක් නම, ව්‍යාපාරයන ව්‍යාපාර නම. හරිද? නිශ්චිත මුදල අපිට කියන්න පුළුවන්. මට ඒ කියන කෙනාට රුපියල් 10000ක් ගෙවන්න ඕනේ හැම මාසෙම 10 වෙනිදා. තේරුණාද? අපි X කියන බැංකුවට රුපියල් 8500ක් හැමදාම ණය වාරිකයක් ගෙවන්න තියෙනවා. අන්නේ අපිට අමතක වෙනවනේ දරුවනේ. අපිට පුළුවන් වෙනම තියෙන වෙනම ඉල්ලුම් පත්‍රයක්, ආකෘති පත්‍රයක් ෆිල් කරලා අපි ඉල්ලනවා. ඉල්ලුවම අපි විස්තර දානවා. රුපියල් 8500ක් අසවල් සමාගමට හැම මාසෙම 10 වෙනිදා. රුපියල් 3500ක් ජීවිත රක්ෂණ වාරිකයේ අසවල් රක්ෂණ සමාගමට මෙන්න account number එක දෙනවා. දුන්නම ඒගොල්ලෝ බැංකු මේ අපි කියන විස්තර ඒගොල්ලන්ගේ පරිගණක මෘදුකාංගයට කාවද්දනවා. ඇතුළු කරනවා. සිස්ටම් එකට ඇතුළු කරනවා. ඇතුළු කරාම ඒ කියන දිනවලට ඔටෝමැටිකලි අපි කියන ණය හිමියන් වෙත අපේ ගිණුමේ සල්ලි හර කරලා අනිවාර්යයෙන්ම හර කරලා අර ලබන්න ඕන අය ගිණුමට මාරු කරනවා. අමතක වීමක් වෙන්නෙම නැහැ. රක්ෂණ වාරිකය අතහැරුණොත් ඔප්පු අප්‍රාණික වෙන කවදාකවත් දැන් අප්‍රාණික වෙන්නේ නැහැ නිසා. තේරුණාද? ඒ වගේම තමයි අපිට ලැබිය යුතු දේවල් තියෙනවානේ. මට ණය ගැත්තු 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනා මාසේ දින 5කදී හැම මාසෙම එක්කෙනෙක් 10000ක්, එක්කෙනෙක් 50000ක්, එක්කෙනෙක් ලක්ෂයක් ආදී වශයෙන් දෙන. ඒව නොගෙව ඒගොල්ලන්ට අමතක වෙන්න පුළුවන්. මම ඒක රැස් කිරීම ඕකෙම බාර කරනවා බැංකුවට. අන්න මම වෙනුවෙන් එහෙනම් ණය ගැතියන්ගේ මේ මුදල් මගේ ගිණුමට රැස් කරලා දෙනවා. නියෝජිත සේවා. නියෝජිත සේවා. අනික ණය උපකරණ රැස් කිරීම හා ගෙවීම. චෙක් පත් හා විනිමය බිල් තමයි මූලිකවම වෙන්නේ. ණය උපකරණ රැස් කිරීම. දැන් මම කරන්ට් account එකක් පවත්වගෙන යනවා නම් මම වෙනුවෙන් මම බැංකුවට ඉදිරිපත් කරන මට ලැබිච්ච චෙක් පත් මම වෙනුවෙන් බාර අරගෙන මම වෙනුවෙන් මගේ ගිණුමට බැර කරනවා. ඒක නියෝජිත සේවයක් එතකොට. තේරුණාද? ඒ වගේම විනිමය බිල් චෙක් පත් වගේමයි විනිමය බිල් ඒ මට ලැබී යුතු විනිමය බිල් මගේ ගිණුමට එක්රැස් කරලා දෙනවා. මං වෙනුවෙන් නියෝජිත සේවයක්. ඊළඟට කොටස් අලෙවි කිරීම හා විකිණීම සුරකුම්පත් වගේම කොටස් වෙළඳ පොලේ කොටස් අප වෙනුවෙන් මිලදී ගැනීම කරනවා මේගොල්ලෝ. නියෝජිත සේවයක්. අප වෙනුවෙන් අපි කියන මිලකට හෝ නැත්නම් ඒගොල්ලෝ තීරණය කරන මිලකට අපිට ලාභයක් ලැබෙන ආකාරයෙන් කොටස් අලෙවි කර දෙනවා. තේරුණාද? එහෙනම් කොටස් මිල බැස්සම අපි වෙනුවෙන් කොටස් ගන්නත් කොටස් මිල නැග්ගම අපි වෙනුවෙන් විකිණීමෙන් අපිට ප්‍රාග්ධන ලාභ උපයා දෙන්නත් අනිවාර්යෙන් බැංකු ක්‍රියාත්මක වෙනවා අප වෙනුවෙන්. ඒ නිසා මොනවද? ඔක්කොම නියෝජිත සේවා. ඊළඟට
විදුලි බිල්පත් හා ජල බිල්පත් ගෙවීම. නියෝජ්‍ය සේවයන්නේ දැන් මගේ ලයිට් බිල ගෙවනුනේ මමනේ. වෝට බිල්ල ගෙවන්නේ මමනේ. ටෙලිෆෝන් බිල්ල ගෙවන්නේ මම. නමුත් මම වෙනුවෙන් බැංකුවට අපිට ඒවා පවරන්න පුළුවන්. අපි ඒතර නිදහස්. අපිට ඒතර ඒ බිල ගෙව්වේ නැහැ. අමතකව දැන් සමහරට එහෙම වෙනවනේ. දැන් මටම වුණා එක දැන්ට අවුරුදු 5කට උඩදී මේ අපි නම් දැන් කෙලින්ම මේ ඊ බැංකින් වලින් ගෙවන්නේ දැන් පුරුදු වෙච්ච නිසා ඒ කාලේ ඊ බැංකින් පහසුකම් අපිට ආපු මුල් කාලේනේ තැපෑලෙන් එන්න ඕන ලයිට් බිල් එක. තැපෑලෙන් ආවම ඉතින් මම තියෙන තැනක් තියෙනවා ඩිට බොක්ස් එකක් දාලා වෙලාව බලලා ගෙවනවා. තැපෑලෙන් ආවේ නැත්නම් මොකද වෙන්නේ අමතක වෙනවා. එහෙම අමතක වුණා අපේ කරන්ට් එක ඩිස්කනෙක්ට් වෙන්න ඔන්න මේ ඩිස්කනෙක්ට් කරන්න ඔන්න මෙන්න හොඳ වෙලාවට මගේ ඉගෙනගත්ත ඔයාලගේ ගෝලෙක් ඉන්නවා කොහමද ඒ කතා වෙලා. ඒ මොකක් හරි ඒගොල්ලෝ දැන් ලිස්ට් එක හදනවානේ. ඩිස්කනෙක්ට් කරලා ඩිස්කනෙක්ට් මේ අපේ සර් කෙනෙක් කවදාකවත් මෙයා මේ නොගොව ඉන්න කෙනෙක් නෙමෙයි. මෙයාට ගෙවන්න බැරි කමකුත් නැහැ. ඒගොල්ලෝ නැන්ත පස්සේ ටක් ගාලා කෝල් කරලා සර් මෙහෙමයි මොකද උනේ බිල ගෙවුවා. මම කිව්වා බිල ආවේ නැහැ කියලා. එහෙනම් සර් මිස්ප්ලේස් බැලුවේ මිස්ප්ලේස් වෙලා තමයි. පස්සේ ආ ගානක මම ටක් ගාලා ගෙවුවා. නැන්තම් බේරු නැහැ කියලා. ඒ වගේ ප්‍රශ්න ඇති වෙලා අපේ ඩිස්කනෙක්ට් ප්‍රශ්න ඇති වෙනවනේ. ඇති වෙන්නේ නැහැ මේ ක්‍රමයේ. අපි බැංකුවට පවරනවා බැංකුව ගෙවන වෙලාවට. තේරෙනවද? අන්න ඒ වගේ අපිට බැංකු නියෝජිත සේවා කීපයක්ම සලසනවා. ඒ නිසා වාණිජ්‍ය බැංකුවක් තමන්ගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් පෙනී සිටීමෙන් යම් සේවා සැපීම ප්‍රධානම සේවයක් වෙනවා. ඊළඟට බලමු කල්බදු පහසුකම් සැපීම. ලීසින් ෆැසිලිටිස්. අපි මීට පෙර පාඩම් පරිච්ඡේදي කතා කරා විශේෂිත කල්බදු සමාගම්. මතකයිද ඒක? ලීසින් කම්පැනිස් නැත්නම් ස්පෙෂල් ලීසින් කම්පැනිස් එක්කෝ විශේෂිත කල්බදු සමාගම් මහ බැංකු වාර්තාවෙන් අර්ථකථනය කරන විදිහට නැත්නම් භාවිතයේ තියෙන විශේෂිත නැතුව නිකම්ම කල්බදු සමාගම්. කල්බදු සමාගම් මොකද කරනවා කිව්වේ? මතකද? මිලාදික වත්කම් යන්ත්‍රෝපකරණ බුල්ඩෝසර් කැටපිලර් ලොරි ට්‍රක් රථ වැනි වාහන තේරෙනවද? ඒ වගේ මිලාදික වත්කම් යම් කාලයකට පාවිච්චි කරන්න බද්දට දීලා පාවිච්චි කරන පක්ෂයෙන් පාවිච්චි කරන කාලය අනුව බදු මුදලක් අය කරගන්න. අන්නේ කාර්යය එකම හෝ ප්‍රධාන ව්‍යාපාර කාර්ය වශයෙන් කරගෙන යනවා නම් අපි ඒකට කියනවා කල්බදු සමාගම් කියලා. තේරුණාද? දැන් ඇත්තරම මට ඉඩමක් අරගෙන ඉඩමේ අනවශ්‍ය ගස් ඉවත් කරලා ඉඩමේ සමහර දල බෑවුමක් තියෙනවා. අනිත් පැත්තෙන් කපලේ දල බෑවුම පොඩ්ඩක් ෆ්ලැට් කරගෙන නැත්නම් අපිට ස්ටෙප් බයි ස්ටෙප් හදාගෙන කාණු පද්ධතියක් හදන කාණු ටික කපාගෙන ඉඩම අපි කියන්නේ සංවර්ධනය කරනවා කියලා ඉඩම සකස් කරගන්නවා කියලා. ඒ පදි නිවසක් නැත්නම් ගොඩනැගිල්ල තනන්න තරම් යෝග්‍ය විතර අපි ඉඩම සකස් කරගන්න. ඉඩම සංවර්ධනය කරගන්න ඕන බැකෝ යන්ත්‍රයක් ඇති සතියක් ඇති. බැකෝ යන්ත්‍රයක් කෝටි ගාණක් වෙනවනේ. සතියක වැඩකට කෝටි ගාණක් වැය කරලා අරගෙන අපි අපේ ඉඩම සකස් කරලා අවසන් වුණාන් පස්සේ මොකද වෙන්නේ? බැකෝ යන්ත්‍රය පැත්තකට කරන්න වෙනවා. වැඩක් නැහැ නේද? උදේට අවසර වුණා අපිට ඒක නැගලා සිරි නරඹන්න පුළුවන් සෙල්ලම් කරන්න පුළුවන් වෙන වැඩක් නැහැ. කෝටි ගාණක් හිර වෙලා අපරාධයක්. එහෙනම් එතනට ඒක වෙන්න ඕන එක නෙවෙයි. අපි සුළු කාලයකට කෙටි කාලයකට සේවයක් ලබන්නේ අපි ලොකු මුදලක් හිර කරන්න ඕනේ නැහැ. අපිට මේ බැකෝ යන්ත්‍රය අපිට පුළුවන් කල්බදු සමාගමකින් සතියකට නැත්නම් සති දෙකකට බද්ධ කරගන්න. ඒක ලාභයි. අන්නේ කල්බදු සේවාව අමතක කරන්න එපා. වාණිජ්‍ය බැංකුත් කරනවා. කල්බදු සේවාව මූල්‍ය සමාගම් පොල බාදන කියලා අපි ඉගෙන ගත්තානේ තේරෙනවද? කල්බදු පහසුකම් වාණිජ්‍ය බැංකු සපයන. විශේෂිත කල්බදු සමාගම් තිබුණට ඒගොල්ලෝ තමයි මූලිකවම සපයන්නේ. වාණිජ්‍ය බැංකුත් මේ සර්විස් එක දෙනවා. කරට කර. ඊළඟ එක තමයි සුරක්ෂිතාගාර පහසුකම්. නැත්නම් ආරක්ෂිත සේපු සේවා. සේෆ් කස්ටඩි සර්විසස් නැත්නම් සේෆ්ටි වොලට්ස් කියලා කියනවා. සුරක්ෂිතාගාර පහසුකම්. මේ කියන්නේ ස්වර්ණාභරණ මැණික් වැනි වටිනා භාණ්ඩ මෙන්ම ඔප්පු තිරප්පු තන්පතු සහතික වැනි වැදගත් ලියකියවිලි ආරක්ෂා කර දීමට පවත්වාගෙන යන සේප්පු සේවාවයි. සේප්පුවක් කුලියටගෙන එහි අවශ්‍ය දෑ තන්පත් කර යතුරු දෙකක් ඔස්සේ අගුල් දමන ලොක් කරනවා. යතුරක් බැංකුවේද අනෙක් යතුර තන්පත් කරු ළඟද ඇත පවත්වාගෙන යනවා. විවෘත කර ලබා ගැනීමට යතුරු දෙකම භාවිතා කළ යුතු වෙනවා. මෙන්න මේක තමයි සුරක්ෂිතාගාර පහසුකම් කියන්නේ. සුරක්ෂිතාගාර සේවා කියන්නේ. දැන් හොඳට මතක තියාගන්න සෑම වාණිජ්‍ය බැංකුවකම මූලස්ථානයේ ඒ වගේම සෑම ශාඛාවකමත් විශේෂිත ආරක්ෂිත සේප්පු ඒකකයක් තියෙනවා. මොකද මිනිස්සු සතු නැත්නම් ගනුදෙනුකරුවන් සතු වටිනා බඩු බාහිර ආදී සහ ලිපි ලේඛන ආරක්ෂා කර දීම සඳහාම වෙන් වූ සුරක්ෂිත සේපු එකකයක් තියෙනවා.
මේ සේප්පු ගොඩක් වෙලාවට අයන් යකඩ සේප්පු ඒ වගේම විශේෂිත කාමරයක මේක තියෙන්නේ. දැන් මට හොඳට මතකයි මම පුංචි කාලේ අපේ පුතත් එක්ක බැංකුවට ගිහපු වෙලාවේ මිනිහා හරි පුංචි කාලේ බොහොම අර අපි කියන්නේ විපරම්ශීලී කෙනෙක් කියලා විචාරශීලී මොනවා ටක් ගාලා ප්‍රශ්න අහනවා. දැන් වාහනේ යනකොට අහනවා අර මොකද්ද අරක තියෙන්නේ මොකද එහෙම තියෙන්නේ මොකද ප්‍රශ්න වලක් අහනවා යාර තේරෙනවද? බැංකුවට ගියාම එයා හොඳට බැලුවා නිකන් තියෙන මේ වගේ යකඩ කූරු වගේ තැන. මේ වගේ කාමරයක් වගේ පේනවා. මට බැලුවොත් යකඩ මේ බැංකුව මුල්ලකම තිබුණේ. අහනොත් මොකද්ද අර තියෙන්නේ කියලා යකඩ කූරු අහලා. එයාට අඩු ගානේ හිර කූඩුවක්ද කියලා අහන්නොත් ඒ කාලේ එච්චරම තේරුමක් නැහැ. දැන් කාලේ වෙනා මොකද්ද අර මොකද හිර කූඩුවක් වගේනේ. අර වැරදි කරන හිරේ දාලා හිර කූඩුවක යකඩ කූරුනේ දාලා තියෙන්නේ. ඒ වගේ එකක් තියෙනවා. තේර මොකද්ද? ඒක තමයි සේෆ්ටි රූම් එක. සෑම බැංකුවකම සේෆ්ටි රූම් එකක් තියෙනවා. බොහෝ විට ඔක විශේෂිත ආකාරයෙන් කොන්ක්‍රීට් බිත්ති කොන්ක්‍රීට් කරලා තියෙනවා. ලේසින් කඩන්න බෑ. තේරුණාද? ඒ වගේම මේ කොන්ක්‍රීට් බිත්ති වලට වින්ඩෝස් නැහැ, ජනෙල් නැහැ. ජනෙල් තුන පිටින් ඒව ඕපන් කරන්න පුළුවන් නේ. බැංකුව තුලම යන්න ඕනේ. ඒ දොර සේෆ්ටි ඩෝ එකක් මේක යකඩ වලින් හදපු මේක ඇතුලේ තියෙනවා බිත්ති වල සවි කරලා මේ වගේ සේප්පු මේ වගේ සේප්පු තියෙනවා. මේ වගේ සේප්පු තියෙනවා. ඒ සේප්පු කීපෙම තියෙනවා. මෙන්න මේ සේප්පුවක් අපිට පුළුවන් කුලියට ගන්න. මේ මම පුංචිට බෝලයක් ඇඳි මොකද්ද? මොකද්ද? හිලක්ද නැහැ. සේප්පු අරින අපි හැන්ඩල් එක ලාච්චු මේක ලාච්චු ඇදලා ගන්න එපේ. තේරුණාද? මෙන්න මේ එක එක සයිස් වල තියෙන පුතේ. සමහරව කුඩා සේප්පු, සමහරව මධ්‍යම ප්‍රමාණය, සමහරව විශාල. විශාල ප්‍රමාණය කියන්නේ මේ කැටපිලර් එකක් වගේ දාන්න බෑ කියලා තේරෙනවා. කතාව මේක ලොකු කාමරයක තියෙන කන්නේ. සාමාන්‍ය මැණික් වර්ග අපි ළඟ තියෙන විශේෂම ජුවලරි ස්වර්ණාභරණ අපේ වටිනා ඔප්පු තුරප්පු අපේ ඉඩම් ඔප්පු නිවාස ඔප්පුව තේරෙනවා. වාහනේ උන්නම් වාහනේ පොත ඒ වගේ වැදගත්ම ලියවිලි සහ වටිනාකමින් වැඩි කුඩා ප්‍රමාණයේ භාණ්ඩ අපිට දාන්න පුළුවන් ආකාරය අපිට අවශ්‍ය සයිස් එකේ සේප්පුවක් උලිට ගන්න පුළුවන්. බැංකු කළමනාකරුත් එක්ක සාකච්ඡා කරලා. කරාම අපි වෙනුවෙන් තැන්පත් කරනවා. දැන් ඔය මම දන්න අපේ පවුල් වලට සම්බන්ධ හිතවත් පවුල් වල ඉන්නවා කාන්තාව රත්තරන් බඩු වල ගෙවල් වල නෑ. හොඳට සල්ලි තියෙන අය. අපි වගේ අය නෙමෙයි. කෝටි ගාණක රත්තරන් බඩු තියෙනවා. ගෙදර එකක්වත් නෑ. ඒගොල්ලන්ට හෙට වෙඩින් එකක් නම් හෙට උදේ යන ගමන් ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් අද ගේන්න. ඒතර එකයි තම ළඟ තියෙන්නේ. වෙඩින් එක සමහර යන ගමන්ම ගිහිල්ලා මේව නිදහස් කරගෙන දාගෙන යනවා. ආයි එන ගමන් බැංකුවට තියලා එනවා. මොකද ගෙදර තිබුණොත් තමයි මංකොල්ලකාරෝ රාත්‍රී හෝ දිවා කාලේ ඇවිල්ලා අපිට තර්ජනය කරලා මේ පිස්තෝල එල්ල කරලා බලෙන් ඉල්ලනවනේ මේවා. අහිමි වෙනවනේ. මොකද අපි අමාරුන් උපයගත්ත ධනෙන් ගොඩනගාගත්ත වත්කම අපි ඒගොල්ලෝ දෙන්න ඕනේ නෑනේ. ඒ තර්කෙ මත බොහෝ කාන්තාව උගත් කාන්තාව නැනවත් කාන්තාව රත්තරන් බඩු වගේ දේවල් තියාගන්නේ නැහැ. තියාගන්නවා ඉමිටේෂන් බඩු කීපයක් Tamanට ළඟ ගමනකට යන්න. හොඳ ගමනක් යනවා නම් බැංකුවෙම ගන්නවා. හරිද? වටිනා ඔප්පු තිරප්පු අපි තියාගන්නේ ඉතාම අවදානම්. ඉතාම අවදානම්. තේරෙනවද? මොකද අපේ නිවසේදීම වෙන තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපි නොහිතන විදියට අපේ මේ වටිනා ලියකියවිලි නැති වෙන්න පුළුවන්. සමහරට ඒ ලියකියවිලි හිතාමතාම අපි දන්න කෙනෙක් මේ ලස්ථානගත කරන්න පුළුවන්. තේරෙනවද? අපිව ළඟ තියාගන්න ඕනේ මේ සේප්පු දාන්න පුළුවන් විශාල සේවයක් ඒකලම. එතකොට මේක වෙන්නේ කොහොමද? බැංකු කළමනාකරු හෝ නැත්තම් මේට වෙනම සහකාර කළමනාකරුට වගකීම් දීලා තියෙන්න පුළුවන්. එක්ක බැංකු කළමනාකරුට එයා බලේ දීපු සහකාර කළමනාකරුවෙක් කියලා මුණ ගැහෙන්න ඕන. ඒගොල්ලෝ බාහන පරීක්ෂා ස්වර්ණාභරණ පරීක්ෂා කරලා බලලා මේ ඉමිටේෂන්ද හොඳ ඒවාද කියලා ඔක්කොම චෙක් කරලා ඒගොල්ලෝ වෙනම වාර්තාවල් ලියනවා. වෙනම තියෙන ආකෘතිය ලියනවා. අපි තැන්පතු සාතික අර රහස් තැන්පතු වර්ගය මතකයිනේ. දැන් රහස් තැන්පතුක මම කෝටියක් තැන්පත් කරාම මට දෙනවා සාතිකයක්. තැන්පත් කළ මුදල කෝටියයි. තැන්පත් කළ කාලය අවුරුදු 1යි. ගෙවන පොලිසියට 5.5යි. උච්චරයි තිබුණේ මුකුත් නැහැ. අනන්‍යතාවයක් නැහැ ඒකේ. නම ගම මුකුත් නැහැ. ඒ තැන්පතු සාතිකේ මම නිවසට යන ගමන් කොහේ හරි අමතක කරලා තිබ්බොත් හරි නැතුණොත් හරි ඒක ගන්න ඕගොල්ලෝද ඕගොල්ලන්ට සල්ලි ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ගන්න පුළුවන්. මම කියනවා මගේ තැන්පතු සාතිකේ නැතු වුණා. ඒ නිසා මේකට ගෙවන්න එපා කියලා. කාටද කියන්නේ බැංකුවට. කොහොමද කියන්නේ? මගේ කියලා ඔප්පු කරන්න මොකක්ද තියෙන අංකයක් තියෙනවද දුක? අඩුම ගානේ මං වෙනුවෙන් සංකේත අංකයක් නැහැ.
නම තියෙනවද නැහැ. ඊටාම අවදානම්. ඉතින් තැන්පතු සහතික ගිණුම් ක්‍රමය හොඳයි. අර කළු මුදල් ඉපිව ආකාරයේ හෙලි කරන කැමැති නැති හෝ හෙලි කරන්න බැරි මාර්ගවල උපයගත්ත මුදල් රටේ සංසරණයට ගේන්න හොඳ මාර්ගයක් මේක. නමුත් අවදානම් තියෙන්නේ තැන්පතු සහතිකයේ සොරකම් කර ඕන කෙනෙකුට ඒ සල්ලි ගන්න පුළුවන්. ඒ නිසා අපි ඒව ගේන්නේ නැහැ. දානවා ආරක්ෂිත සේප්පුවේ. එහෙනම් ඒ වගේ වටිනා ස්වර්ණාභරණ දේවල් සහ තැන්පතු සහතික වැනි දේවල් උපුතරපුන දේවල් අපි බැංකුවට දුන බැංක් මැනේජර් හරි නැත්නම් බලයලත් නිලධාරි පරීක්ෂා කරලා වෙනදනල්ලම වෙන්නේ අපිත් එක්කම යනවා. සේෆ්ටි රූම් එකට අපි එක්කගෙනම යනවා. කියලා අපිට පේන්න ඇරලා ලාච්චු ඇරලා දානවා. දැන් යන්න දෙන්න ආරක්ෂණ හේතුන් මත අපි එළියේ ඉන්න බැංකු කළමනාකරුවෝ හෝ බලයලත් කෙනා විතරක් ඒක දොර අරින වෙලාවලුත් වෙන දන්නව නේද? ටයිමින් ලොක් දාන්නේ. අහලා තියෙන ඒවා ටයිමින් ලොක්. තේරෙනව හැම වෙලාවෙම බෑ. දැන් බැංක් මැනේජර් තීරණය කරනවා අද හෙට මේ සේෆ්ටි රූම් එක අරින්න කීයද? අපි උදේ 10 කාට විතර ඇරෙන්නේ. ඒ ලොක් එක ටයිමින් දාලා තියෙන්නේ. අපි තුමු අනිද්ද 10 කාලේ අනිද්ද 11 ගානට. ඉංගනිද 9 කාලට. වෙලාවල් මාරු කර මොකද හොරෙක් වෙස් වලාගෙන ගනුදෙනු කරුවෙක් විදිහට දිනපතා බැංකුවට ඇවිල්ලා චෙක් කරන්න පුළුවන් මේ සේෆ්ටි රූම් එක අරින්නේ කොයි වෙලාවටද කියලා. එයාට ක්ලික් කරොත් 10 කාලත් අතර කියලා සමාට සූදානම් වෙලා එන්න පුළුවන්. මංකොල්ල කරන සූදානම් වෙන්න පුළුවන් නේ. ඒ නිසා කවුරු හිතන්න බෑ. එක එක දවසට එක එක වෙලාවල් දාන්නේ. කල්ලාතු අරින්න බෑ. දැන් මගේ බැච්මේට් කෙනෙක් ඉන්නෝ බැංක් මැනේජර් කෙනෙක්. එයා වැඩ කරු බැංකුවේට මංකොල්ලකාරයෝ ආවා. ඇවිල්ලා පිස්තෝලයක් දුගොඩ එල්ල කරලා කිව්වා මේ සල්ලි සේප්පුව තැනට අරන් ගියා. පෙන්නුවා මේ තියෙන සල්ලි සේප්පුව කියලා පෙන්නුවා. ඉතින් බෑ බොහොම අමාරුන් තුන් දෙනාගේ එක්කෙනෙක් යන්තම් තේරුණා. අනිත් දෙනා තේරෙන්නේ නැහැ නූගත්. තේරෙන්නේ නැහැ ටයිමින් ලොක් එක කියන තේරෙන්නේ නැහැ. මට අරින්න බෑ මේක මං යම් වෙලාවක් තියලා තියෙනවා. ඒ වෙලාවට තව පැය ගාණක් තියෙනවා. ඒ වෙනකන් ඇරෙන්නේ නැහැ මේක තේරුම් ගන්න කියලා කොහොම යන්තම් එක්කෙනෙක් තේරුම් ගත්ත නිසා සමහරට මෙයාට මේ ජීවිත දාන හැම නැත්තම් කිලිබලුවට පත්තු කරනවා. තේරෙනවද? අන්නේම ආරක්ෂාවක් තියෙනවනේ. ඒ වගේ ඒ සේෆ්ටි රූම් එක අරින්න වෙලාවල් තියෙනවා. දැන් අපිට හදිස්සි අපි බැංකුවේ සේෆ්ටි දාපු ස්වර්ණාභරණ ගන්නත් බෑ. උදේ පාන්දරම එහෙනම් දැනුම් දෙන්න ඕන. අඩු ගානේ ඊයේ දැනුම් දෙන්න ඕන. ඊයේ දැනුම් දුන්නොත් එහෙම අන්න කලමනාකරෝ ඒ දැනුම් දීම් ඔක්කොම සලකලා අපි ඇවරේජ් එකක් වශයෙන් අපි එක්කෙනෙක් ඉන්නවා 10 කාලට උන්. තව කෙනෙක් 10ට. තව කෙනෙක් 10:35ට. මේ ඔක්කොමට මැච් වෙන්න පුළුවන් මැද වෙලාවක් දාන්න ඇවරේජ් එකක් වශයෙන් 10 කාල කියමුකෝ. 10 කාල ටයිමින් ලොක් සෙට් කරනවා. තේරුණාද? අන්න ඒ වගේ මේකේ දාලා යතුරු දෙකක් තියෙනවා දරුවනේ. කී දෙකක් තියෙනවා. යතුරු දෙකකින් මේක ලොක් කරන්න පුළුවන්. ලොක් කරලා එක යතුර ඒ යතුරු දෙකම පොඩි කාඩ්බෝඩ් පෙට්ටිය තියෙන බැංකුවේ පෙට්ටියට දානවා. දාලා අර ගම් ටේප් දෙපැත්තට දාලා සීල් කරනවා. බැංකුවේ නිල මුද්‍රාව ගහනවා. ගාලා අපිට පේන බැංක් මැනේජර් එතන අස්සම් කරලා දිනේ දානවා. ඒ කියන්නේ දැන් ඒ පුංචි පෙට්ටියේ මේ වගේ ගම් ටේප් දාලා මෙන්න මෙතන තමයි මේ සීල් ගහලා අස්සම් කරන්නේ. හරිද? මේ පෙට්ටිය විවෘත කරලා නම් වංචනිකව මේ පෙට්ටිය ඇරලා තියෙනවා නම් මේ මොකද්ද මේ සීල් කරපුවා එහෙම වෙලා තියෙන අස්සර අපිට පේනවා. එහෙම සීල් කරලා එක පෙට්ටියක් බැංක් මැනේජර් බාහිර රඳව ගන්නවා. එක කී එකක් අපිට දෙනවා. දෙපැත්තේ තියෙන. මොකද හේතුව විශ්වාසය රකින්නේ. දැන් අපි දුම් කී දෙකම බැංක් මැනේජර් ළඟ තිබුණා නම් අපි දැන් අද බැංකුවට බාර දුන්නේ ස්වර්ණාභරණ අපි හෙට යන්නේ නැහැ පොහ ගන්න. හෙට අනිද්දාගේ දවසක බැංක් මැනේජර් පුළුවන් මේ යතුරු දෙකම පාවිච්චි කරලා මේ ලාච්චුව කරින්න. ඇල්ල රත්තරන් පොට්ටුවේ ගත්තා. අරගෙන Taman දන්න රත්තරන් බඩු නිෂ්පාදන සමාගමකට ගිහිල්ලා මේ වගේම ටිකක් හදලා දෙන්න කියනවා බාල රත්තරන් වලින්. රත්තරන් ආලේප කරලා නැත්තා. පස්සේ අර හොඳ ටික අරගෙන අර ටික දාන. මේ වගේ වංචා කරන්න පුළුවන්. මම අර කිව්වේ මැනේජර්ගේ සේවකයෙක් ඒවා එකේ ලොකු ප්‍රශ්නයක් වුණේ මැනේජර් පවා. ඒ මැනේජර් හරි අවංකයි. අපේ යාළුවා. ඒ නිසා මේවා තියෙන දෙපැත්තක. බැංක් මැනේජර් අපි දන්නවා අපේ යතුරු නැතුව අරයට අරින්න බෑ. අපි දන්නවනේ බැංක් මැනේජර් ඉන්නෙත් නෑ. බැංක් මැනේජර් කීයක නැතුව අපිට අරින්නත් බෑ. බැංක් මැනේජර් දන්නවනේ අපි කොයි වෙලාවක බැංකුවට ඇවිල්ලා මේ ආරක්ෂිත කාමරයට කඩාගෙන දීලා එහෙම කරන්න බෑ. සුරක්ෂිතයි. එහෙනම් කලින් දැනුම් දීලා අපි ගියන් පස්සේ යතුරු දෙකම පාවිච්චි කරලා මේක ඇරලා අපිට බහන් නිදහස් කරනවා ලිපිලයකින් නිදහස් කරනවා. ඒ පවතින කාලයට බැංකුව ගාස්තු අය කරනවා. හොඳ සේවයක් නම් මේ කරන්නේ. සුරක්ෂිත ආගාර සේව. ඊළඟට උකස් සේවාව තවත් වටිනා සේවයක්. උකස් සේවාව.
ස්වර්ණාභරණ අපේටගෙන හදිසි මුදල් අවශ්‍යතා සඳහා ණය ලබා දීම වාණිජ බැංකුව විසින් සිදු කරන වැදගත් සේවාවකි. ප්‍රාදේශීය ග්‍රාමීය සංග්‍රහ බැංකුවත් කරනවා වැඩේ. රූරල් බැංක් සමුපකාර ග්‍රාම බැංකුව ඒගොල්ලොත් වැඩේ කරනවා. වාණිජ බැංකුවත් ඒ වගේම කරනවා. තේරුණා දැන් ඇත්තටම අපි දැන් පෞද්ගලික උකස්කරු ඉන්නවනේ දරුවනේ. බලයලත් උකස්කරු කියලා කියන්නේ. මිනිස්සුන්ගේ ස්වර්ණාභරණ උකසරගෙන ණය සපයන්න බලපත්‍රලාභී ව්‍යාපාරිකයෝ ඉන්න පෞද්ගලිකනේ විශ්වාස නැහැනේ. අපිට ඊට වඩා විශ්වාසයි විශ්වාසය කියන කුළුණු මත හදපු වාණිජ බැංකුව වලින් මේ සේවය ලබන්න. තේරෙනවද? මොකද අපේ ස්වර්ණාභරණ පො ඒගොල්ලෝ ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා. ඒ බැඳීම වාණිජ බැංකුවල විශ්වාසවන්ත භාවය තුලින් අපේ තහවුරු කරගන්න ලේසියි. පෞද්ගලික බලයලත් උකස්කරුවා කරේ අපේ විශ්වාසයක් නැහැ. අපිට බය අපි දීපු එක ඔරිජිනල් එක මාරු කරයිද කියලානේ. ඒ නිසා හදිස්සියකට මේක හරි වැදගත්. මොකද අපි පෞද්ගලික අවිධිමත් මුදල් වෙළඳ පොලේ ඉන්න පොලීකරු කියලා කියන්නේ පොලීකරු සහ සීට්ටුකරුවන්ගෙන් අපිට ශනිකව ණයක් ගන්න පුළුවන්. මාසෙට 100,000ක් විතරනේ පොලී ළම. අවුරුද්දට 120ක්නේ. දරන්න බෑනේ. ඒ නිසා මෙන්න මේ හදිසි මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමේදී Taman සතු අතිරික්ත ස්වර්ණාභරණ වෙන්න පුළුවන්. Taman පළදින ස්වර්ණාභරණ වෙන්න පුළුවන්. පසු කාලින බේර ගැනීම අරමුණෙන් විනාඩි 10කින් වගේ බැංකුවට ගිහලා දීලා අපිට සල්ලි කරගන්න පුළුවන්. පොලියත් අඩු. වාසියක් එක. තේරෙනවනේ? හොඳ සේවය. ඊළඟට විදේශ විනිමය මිලදී ගැනීම හා විකිණීම. වාණිජ බැංකුව වලින් සපයන තවත් ප්‍රබල සේවයක් තමයි විදේශ විනිමය මිලදී ගැනීම හා විකිණීම. මතකයි නේද අපි බලපත්‍රලාභී විශේෂිත බැංකු ගැන අපි හැඳින්වීමක් කළා. බලපත්‍රලාභී වාණිජ බැංකු හැඳින්වීමක් කළා. පළවෙනි පාඩම එකකේදී. ඒකද අපි කිව්වා මේ බැංකු දෙක වෙන් කරගන්න සාධක තුනක් තියෙන තුනෙන් ප්‍රධාන එකක් තමයි විදේශ විනිමය ගනුදෙනු ක්‍රියාත්මක කළ හැකිද නොහැකිද කියන සාධකය. විදේශ විනිමය ගනුදෙනු ක්‍රියාත්මක කළ හැකි නම් එය වාණිජ බැංකුවක්, විදේශ විනිමය ගනුදෙනු ක්‍රියාත්මක කරන්න බැරි නම් එය වාණිජ බැංකුවක් නොවේ. එහෙනම් ඒක විශේෂ බැංකුවක්. එහෙනම් සෙසු බැංකු වලින් සෙසු මූල්‍යායතන වලින් වාණිජ බැංකු වෙන් කරගන්න හොඳම සීමාව තමයි මොකද්ද? විදේශ විනිමය කරන කතාව. විදේශ විනිමය මිලදී ගැනීම හෝ විකිණීම කියන දෙකටම අපි කියනවා විදේශ විනිමය ගනුදෙනු. මොනවද මේ විදේශ විනිමය කියන්නේ? ෆොරින් කරන්සිස්. දැන් මට ජර්මනියෙන් භාණ්ඩ තොගයක් ආනයනය කරන්න අපේක්ෂිත නම් මම ජර්මනියේ සැපයුම් කරලා ගෙවන්නේ ශ්‍රී ලංකා රුපියල් නෙවෙයිනේ. ඒකට රුපියල් වැඩක් නැහැනේ. මම යවන්න ඕනේ මොනවද? යුරෝ. එහෙනම් මන් ළඟ යුරෝ නැහැ. මම වාණිජ බැංකුවට මම යවන්න ඕන යුරෝ ප්‍රමාණිත අපි යුරෝ 7000ක් කියලා. ඒ යුරෝ 7000ට සමාන රුපියල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 9ක් නම් රුපියල් ලක්ෂ 9 මම බැංකුවට දීලා බැංකු කොමිස් ගාස්තුව සමග මම යුරෝ 7000 ගන්න ඕන. අරගෙන තමයි යවන්නේ. ඒතර තමයි භාණ්ඩේ එන්නේ. ඒ මොකද මම කරන්නේ? විදේශ විනිමය මිලදී ගැනීම. මම කවුද? ආනයනකරුවා. එහෙනම් ආනයනකරුවන්ට විදේශ වලින් භාණ්ඩ ආසේවා ගෙන්වීමේදී ගෙවීමට විදේශ විනිමය මිලදී ගන්න වෙනවා. නිතරම විදේශ විනිමය මිලදී ගන්නේ කවුද? ආනයනකරුවෝ. විකුණන්නේ කවුද? වාණිජ බැංකුව. ඒ වගේම මම ඇමරිකාවට බඩු තොගයක් අපනයනය කරනවා. තේ කියන්නකො තේ තොගයක් අපනයනය කරනවා. මට ඒකට ඇමරිකන් ඩොලර් 10000ක අනකරයක් ලැබෙනවා. ඇමරිකන් ඩොලර් 10000ක අනකරයක් ලැබෙනවා. ලංකාවේ ඩොලර් වලින් ගනුදෙනුවක් නැහැනේ. මට රුපියල් ඕනේ. මම එහෙනම් ඇමරිකාවෙන් ආපු ඩොලර් 10000 අනකරේ නැත්නම් ඩොලර් 10000 විදේශ චෙක්පත නැත්නම් ඩොලර් 10000 ණයවර ලිපිය කියන ගෙවීම් මාධ්‍ය මම බැංකුවට පවර්ලා මම බැංකුවෙන් ශ්‍රී ලංකා රුපියල් ගන්නවා. ඒ කියන්නේ මොකද? මම ඩොලර් වික්ක බැංකුවට නැත්නම් විදේශ විනිමය වික්ක බැංකුවට. ඒ වගේ එහෙනම් විදේශ විනිමය මිලදී ගැනීම විකිණීම ගනුදෙනු සියල්ලම අපි නම් කරන පොදුවේ විදේශ විනිමය ගනුදෙනු හේවත් මිලදී ගැනීම විකිණීම කියලා. මොකද මේ සර්විස් එක වෙන බැංකුවලට දෙන්න බෑ. දෙන්න බලය දීලා තියෙන මුදල් මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් වාණිජ බැංකුවලට පමණයි. තේරුණාද? විදේශ විනිමය විකිණීමට හෝ මිලදී ගැනීමට මහ බැංකුවේ අග්‍ර කළමනාකරණ මණ්ඩලයේ පාලක සභාව වන මුදල් මණ්ඩලයේ අවසර දීලා තියෙන්නේ වාණිජ බැංකුවලට පමණයි. තේරුණාද? විනිමය පාලන නියමයන් යටතේ ගනුදෙනුකරුවන්ගේ විදේශ මුදල් මිලදී ගැනීමත් ඔවුන්ට අවශ්‍ය විදේශ මුදල් විකිණීමත් වාණිජ බැංකුව විසින් සිදු කරයි. එහෙනම් සෙසු බැංකුව වලින්
වාණිජ බැංකුවක් වෙන් කරගන්න සලකා බලන ප්‍රධානම සාධකයක් තමයි මේක. මොකද විදේශ විනිමය ගනුදෙනු දෙන්න පුළුවන් වාණිජ බැංකුවට පමණයි. ඊළඟට ණයපත් සේවාව. ක්‍රෙඩිට් කාඩ් සර්විස් එක. මේක අපි විද්‍යුත් මුදල් පාඩම් පරිච්ඡේදය තුලදී කතා කරා. නමුත් දැන් වාණිජ බැංකුවල ප්‍රධාන සේවයක් නෙමේ මේක. ණයපත් සේවාව නිසා වාණිජ බැංකු සේවාවලදී කෙටි පැහැදිලි කිරීමක් විතරයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. යම් නිශ්චිත මට්ටමක් දක්වා අනුමත ආයතන වලින් භාණ්ඩ හා සේවා ලබා ගැනීමට හැකි වෙන පරිදි වාණිජ බැංකු හෝ බලයලත් ආයතන විසින් නිකුත් කරන කාඩ්පත් විශේෂයකි. ණයපත් මගින් යම් සීමාවක් දක්වා ස්වයංක්‍රීය ටෙලරයන්ට භාවිතයෙන් මුදල් ලබා ගැනීම හැකියාවද ඇත. මේ කියන්නේ වාණිජ බැංකු සපයන ප්‍රධානම විද්‍යුත් බැංකු සේවයක් නෙමේ මේක දැන්. අද ගොඩක් වෙලාට දැන් වාණිජ බැංකුවල බොහෝ ගනුදෙනුකරුවෝ තමන්ගේ බැංකුවෙන් ණයපතක් නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකක් ලබා ගන්න උත්සුක වෙනවා. හේතුව ඒ ණයපත් වල තියෙන වාසි නිසා. ගෙන යාම පහසුයි, ආරක්ෂාකාරී, තේරෙනවද? ගනුදෙනු කරද්දී වට්ටම් ප්‍රතිලාභ ලැබෙනවා. ඒ වගේම හදිසියකදී ණයපතේ අනුමත සීමාවෙන් 50%ක්. අනුමත සීමාව ලක්ෂ 10ක් නම් ලක්ෂ 5ක් දක්වා අපිට සල්ලි ලබා ගන්න පුළුවන්, ණයට ගන්න පුළුවන්. ඒක ATM මැෂින් එකෙන් ගන්න පුළුවන්, බැංකුවෙන් ගන්න පුළුවන්. තේරුණාද? ඒ වගේ යම්කිසි නිශ්චිත මට්ටමක් අනුමත සීමාවක් දක්වා අනුමත ආයතන වල හැම ආයතනයකම බෑ. ණයපත් මගින් ගනුදෙනු කරන්න බැංකුව සමග ගිවිසගත් ආයතන විතරයි මේකට සම්බන්ධ වෙන්නේ. ඒක තමයි අනුමත ආයතන කියන්නේ. වලින් භාණ්ඩ සේවා ලබා ගැනීමට හැකි වෙන පරිදි එක්කෝ වාණිජ බැංකු නැත්නම් බලයලත් වෙනත් මූල්‍ය ආයතන විසින් නිකුත් කරන කාඩ්පත් විශේෂයක්. ඒතර මෙන්න මේ ක්‍රෙඩිට් කාඩ් එක මොකද්ද කරන්නේ? පොලී රහිතව ණයක් අනුමත කිරීම. පොලී රහිතව ණයක් දීමනේ කරන්නේ. දැන් අපිට බැංකුවකින් ණයක් දෙනවා කියලා හිතන්නකෝ. ණය සල්ලි වලින්ම අපට දෙනවා. දීලා කියන දැන් ඕකෙන් බහන්න මිලදී ගන්න කියලා. මිලදී අරගෙන අපි පොරොන්දු වෙච්ච පරිදි ඒ නෑමුදල පස්සේ පියවනවා. ඒකමනේ මේ කරන්නේ. එකමදී භෞතිකව අතර සල්ලි දෙන්නේ නැහැ. සල්ලි දෙනෝ වෙනුවට ඒ සල්ලි ප්‍රමාණයෙන් භාණ්ඩ ආසය මිලදී ගන්න අවසර දෙනවා. ණයක්නේ තනි කර. තේරෙනවද? පොලියක් නැහැ. පොලිය ගෙවන්නේ වෙන්නේ ඒ බැංකු ප්‍රකාශනයේ ඇවිල්ලා බැංකු ප්‍රකාශනයේ තියෙනවනේ අපිට ගෙවිය යුතු දිනයක් ඩියු ඩේට් එකක්. ඒ දිනේට පහුනොත් පොලිය වැටෙනවා, නැත්නම් පොලියකුත් නැහැ. ඒතකොට මේක හරි වටිනා සේවයක් කියලා තියෙන. අද වෙද්දී ගොඩක් අයට ආරක්ෂාකාරීව ඒ වගේම පහසුවෙන් ගනුදෙනු පේවන්න පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද තමන්ගේ අතේ මුදල් නැතුවත් හදිසි අවශ්‍යතාව තියෙනවනේ. හදිසි අමුද්‍රව්‍ය ටිකක් මිලදී ගන්න ව්‍යාපාරිකයෙකුට. හදිසියේ සේවකයෙකුට අපි තුමු අසනීප වුණා. අනතුරකට ලක් වුණා. සේවකයව ප්‍රයිවට් හොස්පිටල් එකට ගිහිල්ලා සමහරට පොඩි සර්ජරියක් කරන්න තියෙනවා. ඒකට අතින් ගෙවන්න ඕනේ. සල්ලි ඕනේ නේ. අන්න ඒ වගේ වෙලාවට මේ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. තේරෙනවද? හදිසි අවශ්‍යතාවලට. උදාහරණයක් වශයෙන් වීසා කාඩ්, මාස්ටර් කාඩ්, ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්, තව ඇම්රෝ කාඩ්, ඩිස්කවරි කාඩ් වගේ එක අර ජාත්‍යන්තර ණයපත් සංගමේ නිකුත් කරන ණයපත් සංගමේ බ්‍රෑන්ඩ් නේම් එකකින් සන්නාමය යටතේ ණයපත් වර්ග ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිනේ? ඊළඟට මුදල් ප්‍රේෂණ කටයුතු. මුදල් ප්‍රේෂණ කටයුතු. ඒ කියන්නේ වාණිජ බැංකු ගිණුම් හිමියන් වෙනුවෙන් ඒ ගිණුම් හිමියන්ගේ මුදල් වෙනත් ගිණුම් වලට මාරු කර දීමේ සේවාවක් සලසනවා. ගිණුම් හිමියා වෙනුවෙන් ඔහුට ලැබීමට ඇති මුදල් ඔහුගේ ගිණුමට රැස් කිරීම වෙන අදහස් වේ. විදේශයක සිටින පුද්ගලයෙකුට මුදල් පැවරීම මෙන්ම විදේශයක සිටින පුද්ගලයෙකුගේ මුදල් රැස් කිරීමද මේ යට දෙපැත්තම තියෙනවා. ඉන්වර්ඩ් ආවුට්වර්ඩ්, ඉන්වර්ඩ් ආවුට්වර්ඩ් තේරුණාද? එතකොට මුදල් ප්‍රේෂණය කරනවා, අපි කියන්නේ රෙමිට් කරනවා කියලා. මුදල් එක්කෝ ඒ කියන්නේ මෙහෙට ලැබෙන ආකාරයෙන් එක්කෝ මෙහෙන් යවන ආකාරයෙන් ආවුට්වර්ඩ්, ලැබෙන ආකාරයෙන් ඉන්වර්ඩ්. තේරුණාද? එබනම් දැන් කිසියම් ගිණුම් හිමියෙක් වෙනුවෙන් එයාට යම් දේශීය හෝ විදේශීය පාර්ශවයකින් මුදලක් ලැබෙන්න තියෙනවා නම් ඒ මුදල් එයාගේ ගිණුමට එක්රැස් කර දීමත් කරනවා. මෙයාගේ ගිණුමෙන් හර කරලා දේශීය හෝ විදේශීය කෙනෙකුට මුදල් යවන්න තියෙනවා නම් ඒ දේත් කරනවා. එතකොට අපිට එහෙට මෙහෙට ගමන් කරන දෙයක් නැහැ. වෙහෙසෙන්න දෙයක් නැහැ. ප්‍රවාහන වියදම් දරන දෙයක් නැහැ. අපිට බැංකුවල වැඩි කරන්න පුළුවන්. පැහැදිලිනේ? ඊළඟට සංචාරක චෙක්පත් නිකුත් කිරීම. travelers checks. වාණිජ බැංකුවල තවත් සේවාවක්. සංචාරක චෙක්පත් නිකුත් කිරීම. දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ගනුදෙනු පහසු වෙන ආරක්ෂාකාරීව සිදු කිරීම සඳහා භාවිතා කරන චෙක්පත් විශේෂයකි.
සංචාරක චෙක්පත් පොදුවේ පිළිගන්නා මුදල් වර්ග වලින් විවිධ වටිනාකම් යටතේ නිකුත් කරයි. තමන් සතු මුදල් බැංකුවට ලබා දී එම වටිනාකමට බැංකුවෙන් සංචාරක චෙක්පත් ලබා ගන්න අතර සංචාරයේ යෙදෙන අතරතුරදී එම ප්‍රදේශයේ වාණිජ බැංකුවකට එම සංචාරක චෙක්පත් ලබා දී නැවත මුදල් ලබා ගැනීමට හැකියාව ඇත. නිකුත් කිරීමේදී බැංකුව විසින් සේවා ගාස්තුව අය කරයි. මේක ඊටාම වැදගත් සේවයක් වෙනවා, සුවිශේෂී සේවයක් වෙනවා, දැනෙන සේවයක් වෙනවා සංචාරකයින්ට. සංචාරකින් නොවනට මේක දැනෙන්නේ නැහැ. තේරුණාද? දැන් අපි දේශීය හෝ විදේශීය සංචාරක කටයුතු වලට යනකොට අපේ රටේ ව්‍යවහාර මුදල් හෝ නැත්නම් විදේශීය මුදල් වර්ගයක් ෆොරින් කරන්සි ඩොලර් හරි යුරෝ හරි අරන් යන එක ඉතාම අවදානම්. තේරුණාද? අතරමඟදී ගැට කපන්නෝ වංචනික ආකාරයෙන් අපි ඔබියවද්දලා සල්ලි ගන්න පුළුවන්. අපි පිටරට සංචාරක ගියයි කියලා අපි සංචාරක හෝටලයක කාමරයක නවත්තන ගන්නවා. ඒ කාමරේ අපි සල්ලි තියෙනවා. තේරුණාද? තිබ්බත් ඒ සමහර අපි එළියට වෙලාට රූම් බෝයිලර්ට තියෙනවා. එතන සංචාරක හෝටලේ තියෙන තව ඩුප්ලිකේට් කී එකක් තියෙනවා. අමතර කී එකක් තියෙනවා. එතකොට අපි ඒ කාමරෙන් පිටතට යන වෙලාවේ උනත් ඒ කාමර පිරිසුදු කිරීමට සේවකයෝ වෙනවා. ඒගොල්ලෝ පිරිසුදු කරන අතරවාරේ අපේ මේ සල්ලි වංචා කරන්න පුළුවන්. අන්න ඒ තත්ත්වයන්ගෙන් මිදෙන්න හොඳම දේ තමයි ට්‍රැවල් චෙක්ස් අරන් එන එක. සංචාරක චෙක්පත් අරන් එන එක. තේරුණාද? මොකද ඕනම විදේශ මුදල් වර්ගයක් කාට හරි ගත්තොත් ඒක තමන්ගේ කරගන්න පුළුවන් නේ. මොකද මුදල් නෝට්ටුවේ හිමිකරුවෙක් නම් කළා නෑ. තේරුණාද? ඒ නිසා දේශීය වේවා විදේශීය වේවා සංචාරක කටයුතු වලදී දේශීය වේවා විදේශීය වේවා සංචාරක කටයුතු වලදී මුදල් රැගෙන යාම අවදානම්. ඒ නිසා අපි කරන්නේ මොකද්ද? අපි ලංකාවේ වාණිජ බැංකුවකට සම්බන්ධ වෙලා අපි මේක ලේසි අපි විදේශ පැත්තට ගත්තොත් විදේශ සංචාරයකට යනවා නම් අපි වාණිජ බැංකුවකට ගිහිල්ලා වීසා බලපත්‍රයේ තියෙන પાස්පෝර්ට් එක පෙන්වන්න ඕන. මොකද પાස්පෝර්ට් එකක් ඕන කෙනෙකුට තියෙන්න පුළුවන්. නිකන් પાස්පෝර්ට් එක ගන්න පුළුවන්. ඒ પાස්පෝර්ට් එකක් තිබුණාට විදේශගත වෙන්නේ නැහැ නේ. විදේශගත වෙන සංඥාව පෙන්වුම් කරන්නේ මොකෙන්ද? වීසා බලපත්‍රය. අපි යන්න ඉන්නේ ජර්මනියට නම් ජර්මන් එම්බසි එක මෙහි තියෙනවා, ජර්මන් තානාපති කාර්යාලය. ජර්මන් තානාපති කාර්යාලයෙන් ගැහුවොත් වීසා එකක් අවුරුද්දකට ජර්මනියට ගිහිල්ලා එන්න අන්න එනම් පිළිගන්නවා දැන් මෙයාට ජර්මනිය යන්න පුළුවන්. අන්න එක ඉදිරිපත් කරන් පස්සේ විදේශ විනිමය රෙගුලාසි වලට යටත්ව අපට හිමි විදේශ විනිමය ප්‍රමාණයක් තියෙනවා. දැන් මම ජර්මනිය යනවා කියලා අපි තුමු ජර්මනියම සති දෙකක සංචාරයකට යනවා. මම ඉල්ලන යුරෝ ලක්ෂයක් එහෙම දෙන්නේ නැහැ. මම ඉල්ලන ඕනම විදේශ විනිමය ප්‍රමාණයක් දෙන්නේ නැහැ නේ. විනිමය පාලන පනත තියෙනවා. විනිමය පාලන පනත අනුව මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුවේ විනිමය පාලකවරයා තමයි තීරණය කරන්නේ මට හිමි විනිමය ප්‍රමාණය. සාධක කීපයක් මත තීරණය කරනවා. මොකද්ද? මම යන කලාපය ආසියා කලාපේ රටක්ද? අප්‍රිකා කලාපේද? යුරෝපා කලාපේද ආදි වශයෙන්. තේරුණාද? කලාපේ. ඊට පස්සේ මම යන රට මොන වගේ රටක්ද? මම ඒ රටේ ගත කරන කාලය කොච්චර කාලයක් ඉන්නවද? මම යන පර්පස් එක අරමුණ. මම ස්ටුඩන්ට් වීසා ඉල්ලන්නේ ශිෂ්‍යයෙක් වශයෙන් ඉගෙන ගන්නද යන්නේ? සංචාරකයෙක් වශයෙන් සංචාරය කරන්නද යන්නේ? රැකියාවක් කරන්නද යන්නේ? අන්න ඒ වගේ සාධකත් එක්ක මට හිමි යුරෝ 50000 නම් මම ලක්ෂයක් කිලෝට මට ලක්ෂයක් හම්බෙන්නේ යුරෝ 50000 හම්බෙන්නේ. තේරෙනවනේ? ඒක වගේ විනිමය පාලන රෙගුලාසි අනුව මට හිමි විනිමය ප්‍රමාණයට අදාළ ශ්‍රී ලංකා රුපියල් වලින් මම ගෙවන්න බැංකුවට. බැංකුවේ අරකට එක මොකද? කමිෂන් එකත් එක්කලා. බැංකුවේ කොමිස් ගාස්තුවයි ඒ මට හිමි විදේශ විනිමය ප්‍රමාණයට අදාළ රුපියල් ප්‍රමාණය ගෙව්වම එක එක වටිනාකම් වලින් මුද්‍රණය කරපු සංචාරක චෙක්පත් මට ලැබෙනවා. අපි කො චෙක්පත් පාරේ විස්තර කරලා පෙන්නන්න සහ සංචාර චෙක්පත් මම කීපයක් පෙන්නන්නම් ඔබට. තේරෙනවද? දැන් සාමාන්‍ය චෙක්පතක දරුවනේ අපි පෑනින් වටිනාකම ලියන්න එපේ. මේවා ලියන්න දෙයක් නැහැ. මේක ඕල්රෙඩි printed. ඒ කියන්නේ සංචාරක චෙක්පත අපට දෙනකොටම අර සල්ලි නෝට්ටුවක හරියට සල්ලි නෝට්ටුවට සමානයි. සල්ලි නෝට්ටුවකට සමාන හෝ සමීපයි, අනුරූපයි. වගේ අපි ඩොලර් 50, ඩොලර් 100, ඩොලර් 500 කියලා මුද්‍රණය කරලා තියෙනවා. තේරෙනවද? අන්නේ සංචාරක චෙක්පත් අපිට ගත්තම වාසි මොකද්ද? අපි සංචාරක චෙක්පත් ලබා ගන්න මොහොතේම බැංකු කරෝ ඉදිරි අපි තැන් දෙකක් තියෙනවා. ඒ සංචාර චෙක්පත් වල තැන් දෙකක් තියෙනවා.
අස්සම් කරන්න. තේරුණාද? මේ වගේ. ඒ ලබා ගන්න මොහොතේම අපි මෙන්න මේ තැන් දෙක කියලා මෙන්න මෙතන අපි අස්සනක් ගහනවා. අපි දැන් සංචාර චෙක්පත් බැංකුවේ ගන්නකොට. තේරුණාද? ඊට පස්සේ මේ දෙවනි ස්ථානයේ අපි නැවත විදේශගත වෙලා මේවා බැංකුවට ගිහලා මාරු කරගන්නවනේ. මාරු කරද්දී මෙතන අස්සන ගහනවා. මේ අස්සන් දෙකම ටැලි වෙන්න ඕනේ. සර්ව සමාන වෙන්න ඕනේ. අසමාන වුණොත් අපට ගෙවන්නේ නැහැ. තේරුණාද? ඒ වගේ මෙන්න මේ සංචාරක චෙක්පත් අපි ලබා ගන්නකොටම අත්සන් කරනවා. අපි නැවත අදාළ රටේ හෝ අපේ දේශීය වශයෙන් අදාළ ප්‍රදේශයේ බැංකුවෙන් මේ සංචාරක චෙක්පත් අපි මුදල් කරගන්නවා. කරද්දී මේ අස්සනක් ගහන්න ඕනේ. ඒ නිසා මේක ලේසියෙන් හොරකම් කරන්න බෑ. හොරකම් කළාට වැඩක් නැහැ. හැමෝටම මේ අස්සන් ගහන්න බැරි නිසා. තේරුණාද? ඒතර අපි කරන්නේ මේ සංචාරක චෙක්පත් ටික අපි අරගෙන ජර්මනියට යනවා. මම දැන් ගත්ත උදාහරණ ජර්මනියනේ. ගිහිල්ලා ජර්මනියේ අපිට අද දවසේ ඇවිදින්න කෑම බීම වලට නවතන ගාස්තු ගෙවන්න අපිට අපිටම යුරෝ 50ක් කියලා ඕනේ. එහෙනම් යුරෝ 50ක සංචාරක චෙක් එකක් හරි දෙකක් හරි අපි මාරු කරගන්න බැංකුවේ. ආයි හෙටට අවශ්‍ය යුරෝ 100 නම් යුරෝ 100ක් මාරු කරන්න. එතකොට වංචා කරත් වංචා කරන්න පුළුවන් ඒ යුරෝ 100 මුදල් නෝට්ටු විතරයි ඉන්නේ. අනිත් ට්‍රැවලර්ස් චෙක්ස් නේ ගන්න නැහැ. අරන් තේරුම්න්නේ කාටද ගන්න බෑ. තේරුණාද? මෙන්න මේ නිසා මේ ඉතා ආරක්ෂාකාරීව සංචාරක කටයුතු වල නියැලෙන අයගේ ගනුදෙනු පියවීමට යොදා ගැනීම සඳහා වාණිජ්‍ය බැංකුව නිකුත් කරන සංචාර චෙක්පත් ඒගොල්ලන්ට විශාල සේවාවක් වෙනවා. පැහැදිලිනේ? ඊළඟට විශේෂිත සේවා. දැන් මේ සාමාන්‍ය මූලික සේවා වලට අමතරව වාණිජ්‍ය බැංකුව විශේෂිත සේවා සලසනවා. උදාහරණයක් වශයෙන් රක්ෂණ සේවා. රක්ෂණ සේවා. වාණිජ්‍ය බැංකුව විසින් රක්ෂණ සමාගම් සමග සම්බන්ධ වී ඒකාබද්ධ වෙලා තම බැංකුවේ ගිණුම් හිමියන් රක්ෂණය කිරීම. සේවයක්. දැන් අද තරඟකාරී බැංකු පරිසරයක් නේ තියෙන්නේ. ඒ නිසා තමන්ගේ ගනුදෙනුකරුවෝ රඳව ගන්න, තමන්ගේ ගනුදෙනුකරුවන් සංඛ්‍යාව හෙවත් වෙළඳපොළ කොටස වර්ධනය කරගන්න යම් යම් රක්ෂණ සමාගම් එක්ක ඒකාබද්ධ වෙලා තමන්ගේ ගනුදෙනුකරුවන්ට රක්ෂණ ආවරණ ලබා දෙනවා. අපිත් කැමති ඒකට. දැන් යම් බැංකුවක් ප්‍රසිද්ධ කරනවා ඒගොල්ලන්ගේ රුපියල් මිලියන 5කට වඩා වැඩියකින් යුක්ත කාලීන තැන්පත් පවත්වාගෙන යනවා නම් ඒගොල්ලන්ට නොමිලේ ලක්ෂ 10ක මිලියනයක ජීවිත රක්ෂණ ආවරණයක් හම්බ වෙනවා. කවුද කැමති වෙන්නේ? තේරෙනවද? අන්නේ සේවයත් මේගොල්ලෝ සපයනවා. ඊට අමතරව වෛද්‍ය සේවා සැපීම ඊ-චැනලින් නැත්නම් ඊ-බිලින් තේරෙනවද? අපිට විශේෂඥ වෛද්‍යවරයෙක් චැනල් කරගන්න නැත්නම් වෙන් කරව ගන්න වෙනද අපි යන්න ඕනේ අදාළ හොස්පිටල් එකට. එක්ක වෙන කෙනෙක් යවලා එයාට බස් ගාස්තු ගෙවලා එයා ලව්ව අපි ගෙන්න ඕනේ රිසිට් එක. දැන් එහෙම අවශ්‍ය නැහැ. අපිට බැංකු මගින් සපයලා තියෙනවා වෙනම ඇප් එකක්. අපිට පුළුවන් අර ඊ-බැංකින් ෆැසිලිටි එකටදී ඒ ඇප් එක හරහා අන්තර්ජාල ඔස්සේ බැංකු වෙබ් එකට ගිහිල්ලා අපිටම පුළුවන් වෛද්‍යවරයව channel කරන්න. නැත්නම් වෙන් කරගන්න. නැත්නම් බැංකුව ලව්වත් එක්ක කරගන්න පුළුවන්. තේරුණාද? ඒ වගේ මේ වෛද්‍ය සේවා සඳහා ගෙවිය යුතු ගාස්තු නැත්නම් බිලේ වටිනාකම අපිට බැංකුවකින් ගෙවන්න පුළුවන්. ඒ වගේ විශේෂ සේවා කීපයකුත් මේකෙන් සලසනවා. ඊළඟට බාරකාරත්ව සේවා trusteeship services කියන එක. trusteeship service බාරකාරත්ව සේවා. මේ කියන්නේ බාරකාර සේවා. දැන් සමහර පුද්ගලයින්ට සමහර ව්‍යාපාරිකයින්ට තම කාර්ය බහුලත්වය නිසා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් තමන්ට ඇති නොහැකියාව අඩු අවබෝධය නිසා වෙන්නත් පුළුවන්. තේරුණාද? එක්ක කාර්ය බහුල වීම නැත්නම් අඩු අවබෝධය. ඒ සම්බන්ධ ඒ ශේෂ්ඨ පළපුරුද්ද නැතිකමට යම් තමන් සතු වත්කම් දේපල කළමනාකරණය කිරීමේ හැකියාව නැහැ. අපි හිතමු ඔබ යම්කිසි වෘත්තිකයෙක් කියලා. ඔබ වෘත්තියෙන් වරලත් ගණකාධිකාරීවරයෙක්. ඔබට දෙමව්පියන්ගේ උරුම වෙච්ච තියෙන තේවත්තක්. විශාල තේවත්තක් අක්කර ගානක. ඔබ ඉන්න වෘත්තිය අනුව සහ ඔබට උපන්දාය දැන් ඒ වතු වල වැඩ කිරීමේ පළපුරුද්දක් නැතිකමට
ඒ තේවත්ත කළමනාකරණය කරගන්න බෑ. සේවකයන් හසුරුවන්න, සේවකයන්ට වංචා නොකර සේවකයන්ගෙන් අවශ්‍ය වැඩ ප්‍රමාණය ගන්න තේරෙන්නේ නැහැ. තේරෙනවද? ඔබ විසින් මේ තේවත්ත කරගෙන යන සේවකයෝ උපත් කළ සේවකයන්ටම වගකීම් පෙවරු සේවකෝ වැඩි කල්යන් ඉස්සෙල්ලා තේවත්ත විනාශ කරලා දානවා. එහෙනම් ඔබට පුළුවන් මේ තේවත්තේ කළමනාකරණය බැංකුවකට පවරන්න. වාණිජ බැංකුව බාර ගන්නවා. වාණිජ බැංකුවට පස්සේ ඒකට විධිමත් ලෙස අපි හිතමු වතු සුපරින්ටෙන්ඩන්ට් කෙනෙක් නේ වතු අධිකාරිවරයෙක් පත් කළා. එයාට සහකාර වතු අධිකාරිවරු ඊට පස්සේ එයාට ලේබර් පෝස්ට් එකක් හදලා ඒක බැංකුව දන්නවා හොඳට කළමනාකරණය කළා. ඒකෙන් ආදායම් උපදවලා දෙන්න. ඒ ආදායම් උපදවලා දුන්නම ගිවිසගත් ආකාරයේ ප්‍රතිශතයක් නැත්නම් කොමිෂන් එකක් බැංකුව අය කරනවා. ඉතින් අපිට හොඳට එයා ගණකාධිකාරිවරයෙක් නම් එයාගේ වෘත්තීමය ජීවිතය අනිල් ආදායම් උපයන අතර එයාගේ වතු ආදායමත් එයාට නිශ්චිතව ලැබෙනවා. බැංකුවට පොඩි මුදලක් අඩු වුණා වුණත්. තේරෙනවද? අන්න ඒ වගේ බාරකාර සේවා කියන්නේ ඒකයි. දැනට පුද්ගලයන් සහ ව්‍යාපාරිකයන් සතු විවිධ ශ්‍රේෂ්ඨවල දේපල ඔවුන් වෙනුවෙන් කළමනාකරණය කර දීමේ වගකීම නැත්නම් නියෝජිත වගකීම ඉෂ්ට කිරීම තමයි මේ බාරකාර සේවා කියන්නේ. ඒ සඳහා බැංකුව අතරේ කොමිසම මුදලක් අය කරනවා. තේරුණානේ? ලියන්න ඕන පුද්ගලයන් සතු දේපල ඔවුන් වෙනුවෙන් කළමනාකරණය කරදී ඔවුන්ගෙන් ගිවිසගත් කොමිස් මුදලක් අය කිරීමයි. තේරුණානේ? පුද්ගලින්ගේ දේපල උන් වෙනුවෙන් කළමනාකරණය කර දීලා ඒගොල්ලන්ගේ කොමිස් මුදලක් අය කරනවා. බාරකාර සේවය. එතකොට ඒ පුද්ගලයෝ වෙනුවෙන් පුද්ගලයන්ගේ දේපලේ බාරකාරත්වයේ මොකද වෙන්නේ? බැංකුවට යනවා. ඒ බාරකාරත්වයේ කියන හිමිකම ඔස්සේ තමයි ඒගොල්ලෝ කළමනාකරණය කිරීම කරන්නේ. පැහැදිලිනේ? අපි ඊළඟට බලමු පොල් මක්කාර සේවා. එක්සිකියුටර් සර්විසස් කියන එක. පොල් මක්කාර සේවා. අල්කයන් ලියන්නේ මේ සිංහලේ ලියන ක්‍රමය පොල් මක්කාර සේවා. මේ කියන්නේ මියගිය අයගේ දේපල. තේරුණාද? දැන් මම කියලා හිතමු නෑ මම මොකටද මැරෙන්නේ? ඔබයි. ඔබ අපි හිතමු කිසියම් වයසකට පෙනුම් පස්සේ පරිණතුරුන් පස්සේ ඔබ හිතනවා දැන් මම ඉතින් කොයි වෙලෙත් දන්නේ මම මේ මගේ දේපල මට මගේ යැපෙන්නට පවරන්න ඕනේ. ඒ පවරන්න ඕන කියලා හිතනකොට ඔබට දැනෙනවා ඔබේ සමහර යැපෙන්නෝ කිසි වගකීමක් නැහැ. විශේෂයෙන් පිරිම් පාක්ෂේ. තේරුණාද? මේ දේපල ඉක්මනින් නැති බංගස්ථාන කරන්න පුළුවන්. සමහර ඔබේ යැපෙන්නන්ට මේ දේපල කළමනාකරණය කරන දැනුමක් නැහැ. එක්කෝ ඒගොල්ලන්ගේ වෘත්තිමය කාර්යබහුල ජීවිතය අනුව ඒ සඳහා කාලයක් මිඩංගු කරන විදියක් නැහැ. ඒ නිසා Tamanට හැඟෙනවා Taman මිය ගියන් පස්සේ මේ දේපල මගේ යැපෙනු විනාශ කරගනී කියලා. ඒ නිසා එයාට පුළුවන් ලාස්ට් විල් එකක් ලියන්න. ඔබට පුළුවන් අන්තිම කැමති පත්‍රයක් ලියන්න. තේරුණාද? මතකයි අන්තිම පත්‍රය. ඒ කියන්නේ කෙනෙක් මේ යන්න පෙර Tamanගේ අවසාන කැමැත්ත වශයෙන් නීතිඥවරයෙක් මාර්ගයෙන් තේරුණාද? නීත්‍යානුකූල ලියවිල්ලකින් තමන් සතු දේපලවල හිමිකම යැපෙන්නන්ට බාර කරනවා. එහෙම අන්තිම කැමති පත්‍රයක් ලියලා ඒක උසාවියේ රෙජිස්ට්‍රාර්වරයාට ලියාපදිංචි කරනවා. ඒ අන්තිම කැමති පත්‍රයේ පිටපත් එකක් උසාවියේ තියෙනවා, දෙකක් දෙනවා අදාළ නීතිඥවරයාට. ඒ මියගිය අදාළ පුද්ගලයා මියගිය කියලා ආරංචි වුණාම නීතිඥවරයා මැරිච්ච ගමන් එන්නේ නැහැ. ඒක හොඳ නෑනේ. ඒ මරණ වැඩ කරලා අවසන් කරපු වහාම එයා ඇවිල්ලා අදාළ ඥාතීන් රැස් කරලා බොහොම සාවධානව පැහැදිලි කරනවා මේ මියගේ මිනිස්සු මේ වගේ දෙයක් කරා මිය යන්න පෙර මෙන්න නීතිමය ඩොකියුමන්ට් එක මෙන්න අන්තිම කරුවට ඒ නිසා මේ කවුරුත් රණ්ඩු සරෝල ඇති කරගන්න එපා මේ දේපල බෙදා දීලා තියෙන්නේ මෙන්න මේ විදිහටයි කියලා පැහැදිලි කරලා දෙනවා. එතෙන් සිට ඒගොල්ලන්ට
අන්තිම කැමැති පත්‍රයේ ගුරු කොටගෙන ඒ දේපල ලාභීන්ට තමන්ට හිමි දේපල වෙනුවෙන් වෙන වෙනම ඔප්පුතුරප්පු අලුතෙන් හදලා ලියාපදිංචි කරලා හිමිකම ගන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට එහෙම අන්තිම කැමැති පත්‍රයක් ලියනකොට ඒ මියන ප්‍රයාට දැනෙනවා මේ මෙන්න මේ යැපෙන්නාට මේ දේපල කළමනාකරණය කරගන්න තේරෙන්නේ නැහැ. මෙයාට හැකියාවක් නැහැ. මෙයාට වෙලාවක් නැහැ කියලා. එහෙනම් අන්නේ දේපල කළමනාකරණය කර දීමේ වගකීම එයා විසින්ම බැංකුවකට පවරනවා. පුදුම X කියන කෙනාට පැවරෙන දේපල කමර්ෂල් බැංකුවට බාර කරන කළමනාකරණය කරන්න. Y කියන කෙනාට පැවරෙන දේපල කළමනාකරණය කරන්න ලංක බැංකුවට පවරනවා. තේරෙනවද? අන්න ඒ වගේ මියගිය අයගේ දේපල ඔහුගේ හෝ ඇයගේ අන්තිම කැමැති පත්‍රය අනුව කළමනාකරණය කර දීමේ වගකීම වාණිජ්‍ය බැංකුව බාර ගන්නවා. එහෙම බාරගත්තොත් ඒක තමයි පොල්මක්කාර සේවා කියන්නේ. අර බාරකාරත්ව සේවාවකුවේ මිය නොගිය අයගේ. දැන්ට ජීවිතුන් අතර ඉන්න අයගේ දේපල. දැන් කියන්නේ මිය ගිය අයගේ දේපල. මිය ගිය අයගේ දේපල ඔවුන්ගේ අන්තිම කැමැති පත්‍රය සඳහන් ආකාරයට කළමනාකරණය කර දීමේ වගකීම බාර ගනිමින් එසේ කළමනාකරණය කර දී ඔවුන්ගෙන් බැංකුව විසින් යම්කිසි කොමිසම් මුදලක් අය කරනවා. ඒ සේවාව තමයි බාරකාරත්ව සේවා කියන්නේ. පැහැදිලිනේ? ඒත් මෙතන ලියන්න ඕනේ මියගිය අයගේ අන්තිම කැමැත්ත අනුව අන්තිම කැමැත්ත මත ඔහුගේ දේපලවල උරුමකරු මේකට කියන උරුමකරු දේපල උරුමෙන් එනේවනේ මේව දේපලවල උරුමකරුවන් වෙනුවෙන් ඒවා කළමනාකරණය කර දීමේ සේවාවයි. එතන එක තමයි පොල්මක්කාර සේවා කියන්නේ. පැහැදිලිනේ? බාරකාරත්ව සේවා කියන්නේ මිය නොගිය අයගේ දේපල ඔවුන් වෙනුවෙන් කළමනාකරණය කර දීම. මිය ගිය අයගේ දේපල ඒ මිය ගිය පාර්ශ්වයේ අන්තිම කැමැත්ත අනුව උරුමකරුවන් වෙනුවෙන් කළමනාකරණය කර දෙනවා නම් ඒක පොල්මක්කාර සේවා. ඊළඟට ස්වයංක්‍රීය බැංකු සේවා. ඔටෝමේටඩ් බැංකින් සර්විසස් ස්වයංක්‍රීය බැංකු සේවා. මේ කියන්නේ මොකද්ද? ATM යන්ත්‍රය හරහා ලබා දෙන සේවා. ඒ කියන්නේ බැංකු සේවකයෙක් නැහැ, බැංකු නිලධාරියෙක් නැහැ. යන්ත්‍රයෙන් ඔටෝමැටිකලි ස්වයංක්‍රීයව ලබා දෙන සේවා. හරිනේ? බැංකු ගිණුම් හිමියන්ට තම බැංකුවෙන් ලබා දී ඇති පහසුකම් බොහෝමයක් බැංකුවට නොගොස් දවසේ ඕනෑම වේලාවක ATM යන්ත්‍ර හරහා ලබා ගැනීමට හැකිවනසේ හඳුන්වා දී ඇති විද්‍යුත් අරමුදල් හුවමාරු ක්‍රමයකි. මේ මගින් ගනුදෙනුකරුවන්ට බැංකුව වලින් පහසු සේවා ලබා ගන්න පුළුවන්. එතකොට බැංකුව තුලට ප්‍රවේශ වෙන්න ඕනේ නැහැ. බැංකු ශාඛාවක නම් ඉදිරිපිට තියෙනවා, නැත්නම් මහජනයා ගැවසෙන ස්ථානයක මගතොටේ ATM යන්ත්‍ර සවි කරලා තියෙන විශේෂ කුටිවල. හරිනේ? එහෙනම් ගිණුම් හිමියන්ට තම බැංකුවෙන් ලබා දී පහසුකම් බොහෝමයක් බැංකුවට නොගොස් බැංකුව ඇතුළට ප්‍රවිෂ්ඨ නොවි පැය 24 පුරා ඕනම වෙලාවක ATM යන්ත්‍රයක් හරහා නැත්නම් ඔටෝමේටඩ් ටෙලර් මැෂින් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් හරහා ලබා ගැනීමට හැකිවනසේ බැංකුව හඳුන්වා දී ඇති විද්‍යුත් අරමුදල් හුවමාරු ක්‍රමයක්. මොකද ATM යන්ත්‍රය හරහා ඕනම ගිණුමකට මුදල් මාරු කරන්න පුළුවන්. ඕනම බිල් පතක් ගෙවන්න මුදල් මාරු කරන්න පුළුවන්. ඒ නිසා විද්‍යුත් මුදල් හුවමාරු ක්‍රමයක් කියන එක කිසිම වරදක් නැහැ එතන. තේරුණාද? එතන මෙන්න මේ ATM සේවය මගින් දැන් මතකනේ ATM යන්ත්‍රයකින් සේවාව ලබන්න මේ නිතරම වාස්තවික පේපර් එකේ ඕගොල්ලන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේ වාස්තවික පේපර් එකේ අර සප්ලයි ටයිප් වලට කියන්නේ හිස්තැන් පුරවන ප්‍රශ්න වලට හෝ කෙටි නිශ්චිත ප්‍රශ්න වලට ඇවිල්ලා තියෙනවා. මොකද්ද? ATM යන්ත්‍රය මගින් ස්වයංක්‍රීය බැංකු සේවා ලබා ගැනීමට ඉටු කළ යුතු පූර්ව අවශ්‍යතා. නැත්නම් හිස්තැන් විදිහට එනවා ATM යන්ත්‍රයකින් ගනුදෙනු පහසුකම් ලබා ගැනීමට හිස්තැනක් පහසු කාරණා ඉෂ්ට කරන්න ඕන කියලා. මොකද ATM යන්ත්‍රයකින් බැංකු පහසුකම් ලබා ගන්න
මූලික අවශ්‍යතා දෙකක් සපුරාලන්න ඕනේ. මතකද මොනවද අවශ්‍යතා දෙක? පළවෙනි එක තමයි ATM කාඩ් පත. දැන් ඉතින් ATM කාඩ් කියන කෙලින්ම ඩෙබිට් කාඩ් එකනේ. හරපත ඇතුළත් කරන්න එපා. ATM මැෂින් එකේ තියෙනවා හරපත ඇතුළත් කරන්න ඉන්සර්ට් කරන පොඩි කවුලක්. ඒ නියමිත දැනට අපි ඒ අර මොකද්ද ATM එක හරපතේ චිප් එක තියෙන ශූද්‍ර පරිපතේ චිප් එක තියෙන පැත්ත ඇතුළත් කරන්න ඕනේ. දෙවෙනි එක මොකද්ද? ඇතුළත් කළාට මදි ATM මැෂින් එක වැහිලා තියෙන එක ඇරෙන්නේ නැහැ විවෘත වෙන්නේ නැහැ. ATM මැෂින් එක විවෘත කරගන්න පින් එක හා සමාන මොකද්ද? මොකද්ද? නැත්නම් කී එක හා සමාන මොකද්ද? පෞද්ගලික හඳුනා ගැනීම අංකය. පර්සනල් අයිඩෙන්ටිෆිකේෂන් නම්බර් එක දාන්න ඕනේ. ඒක මගේ හිතේ තියෙන මම කොහෙද ලියලා නැහැ බැංකුව දීපු. එහෙනම් මුලින්ම ඩෙබිට් කාඩ් එක නැත්නම් ATM පත කොස්කමක් නේ ATM පත ඇතුළත් කරනවා. ඊට පස්සේ පින් අංකය හෙවත් පෞද්ගලික හඳුනා ගැනීම අංකය ඉන්සර්ට් කරාම තමයි අන්න දැන් ATM එකට අපි වෙනුවෙන් සේවා ලබා දෙන්න විවෘත වෙනවා. තේරෙනවද? ඔන්න වගේ ATM යන්ටේමකින් අපි සේවා ලබා ගන්න මූලික අවශ්‍යතා දෙකක් සම්පූර්ණ කරන්න ඕනේ. ඒ අවශ්‍යතා දෙක සම්පූර්ණ කළාට පස්සේ අපිට මේ ස්වයංක්‍රීය ටෙලරයන්ට ඔස්සේ සේවා කීපයක් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ඔබ දන්නවා උදාහරණයක මුදල් තැන්පත් කරන්න පුළුවන්. ගිණුම් වලට මුදල් තැන්පත් කරන්න පුළුවන් නේ. ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීම. තව එකක් මොකද්ද? තව එකක් තමයි අපිට ගිණුම් අතර මුදල් මාරු කරන්න පුළුවන්. මගේ ජංගම ගිණුමෙන් ඉතිරුම් ගිණුමට, ඉතුරුම් ගිණුමෙන් ජංගම ගිණුමට, මගේ ජංගම ගිණුමෙන් සල්ලි ඔබේ ජංගම ගිණුමට ආදී වශයෙන් ගිණුම් අතර මුදල් මාරු කිරීම. තවත් එකක් ඕනනම් ලියන්න පුළුවන්. දැන් අපිට ගිණුමේ ශේෂය අමතක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ජංගම ගිණුම් හිමියෙක් නම් මම චෙක් එකක් අන කරලා නිකුත් කරන්න පෙර මම තහවුරු කරගන්න ඕනේ මම මේ නිකුත් කරන චෙක් පතේ වටිනාකම ගෙවන්නට ප්‍රමාණවත් මුදලක් ගිණුමේ තියෙනවද කියන එක. නැත්තම් මොකද දරුවනේ වෙන්නේ? මොකද වෙන්නේ? චෙක් එක මොනරු වෙනවද? අගරු වෙනවනේ. ඒක මගේ කීර්තිනාමයට හොඳ නැහැ. මම නිකන් වංචාවක් කරා වෙනවා. මම කෙරෙහි තිබූ බාහිර පාර්ශ්වයන්ගේ විශ්වාසය විනාශ වෙලා යනවා. ඒ නිසා මම නිතරම වග බලා ගන්න ඕනේ චෙක්පත් අගරු නොවන ආකාරයට මම චෙක්පත් අන කරන්නේ. ගිණුමේ ශේෂය මට වැදගත්. මතක නැහැ. දැන් වෙනද නම් අපි බැංකුව රාත්‍රියේ නම් අපි චෙක් එක අන කරන්නේ හෙට උදේ වෙනකන් ඉන්නු බැංකුවෙන් අහගන්න. බැංකුව අහලානේ. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. දවසේ ඕනම වෙලාවක අපිට ටෙලිවිෂන් එකට ගිහිල්ලා ඩෙබිට් කාඩ් එක දැම්මා. පින් අංකය ගැහුවා. අපිට පුළුවන් බැලන්ස් එක බලා ගන්න. බැලන්ස් එකට අනුව අගරු නොවන ආකාරයෙන් චෙක් එක අන කරන්න පුළුවන්. දැක්කද මොනතරම් වාසියක්ද ඒක නේ? ගිණුමේ ශේෂය හඳුනා ගැනීම. උදාහරණ තව ඕනතරම් තව සේවා තියෙනවා. තව අපිට පින් අංක වෙනස් කරගන්න පුළුවන්. දැන් අපි හිතමු මම ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරනකොට මං ගහපු පින් අංකේ මම ළඟ ඉන්න කෙනෙක් මම ටිකක් හිතවත් කෙනෙක් එයා දකිනවා. දැක්ක කියලා. හැබැයි මට විශ්වාස නැහැ. ටිකක් හිතවත් වුණාට විශ්වාස නැහැ. තේරුණාද? එයා මගේ පර්ස් එක එයාගේ අතටපත් වුණොත් ඩෙබිට් කාඩ් එක එයා ගත්තොත් පින් අංක මතක නිසා එයාට පුළුවන් මගේ account එකේ සල්ලි ටික එළියට ගන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට මගේ පින් අංකය හිලිදරව් වුණා කියලා දැනුණු මොහොතක අපිට අපි රාත්‍රියේ කියලා බැංකුවට යන්න ඕනේ නැහැ. බැංකු කවුන්ටරේට ගිහිල්ලා කරගන්නවා වගේම ATM මැෂින් එකට ගිහිල්ලා පින් අංකේ මාරු කරගන්න පුළුවන්. හරිම සරල වැඩක්. විනාඩියක් කමාරක් තුල මාරු කරන්න පුළුවන්. අන්න ඒ වගේ විශේෂිත සේවා තේරුණාද? කීපයක්ම කියලා බා ගන්න පුළුවන්. රයිට්. අපි බලමු ඊළඟට ස්වයංක්‍රීය බැංකු සේවා නිසා ගනුදෙනුකරුවන්ටත් වන වාසි කීපයක්. දර්පිනු අපි සේවානේ වාසි. ඒ සේවාවම තමයි වාසි වෙන්නේ. දැන් ගිණුම්වකට මට බැංකුවට නොගිහිල්ලා මුදල් තැන්පත් කරගන්න එක
සේවයක් නෙමෙයි ලබා දෙන. අනිත් පැත්ත මොකද? ඒක වාසියක්. සේවයක් නේද මගේ වාසියක් වෙනෝනේ. එකක් තමයි හරකාට්පත් භාවිතයෙන් ගිණුමෙන් මුදල් ආපසු ගන්න පුළුවන්. බැංකුවට යන්න ඕනේ. එහෙනම් ATM යන්ත්‍රයෙන් ලබා දෙන ATM යන්ත්‍රය පැත්තෙන් අපිට සපයන සේවාවක් අපේ ප්‍රතිලාභ පැත්තෙන් අපිට වාසියක්. ඊළඟට ගිණුමට මුදල් තැන්පත් කරන්න පුළුවන්. බැංකු ශාඛාව තුළට යන්න ඕනේ වාසියක්. ඊළඟට ගිණුමකට මුදල් මාරු කරන්න පුළුවන්. බැංකුවට සම්බන්ධ නොවි. ඊළඟට ගිණුමේ ශේෂය ඕනම වෙලාවක අපට හඳුන ගන්න පුළුවන්. ඊළඟට බිල්පත් ගෙවීමේ පහසුකම් ලබා ගන්න පුළුවන්. අපිට අපේ ජල බිල්පත් වගේ ඒවා ලේසියෙන් අපිට ගෙවන්න පුළුවන් මැෂින් එක හරහා. ඊට පස්සේ පින් අංකය වෙනස් කර ගැනීම පහසුව. පින් අංකය එළිදර වුණා කියලා දැනනම නම් අපිට පින් අංකය බැංකුවකට නොගිහිල්ලා බැංකුව වැසූ වෙලාවේ පවා අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒක ආරක්ෂිතයි. ඊළඟට තමන්ගේ කාලයත් ඉතිරි වෙනවා. ඇයි මේ ATM මැෂින් එක දින සමහරට අපේ නිවස අසලම නිවස ඉදිරිපිට ඒක නිවස ආසන්න අපේ ජන්ක්ෂන් එක හන්දියේ තියෙන. අපිට නගරේ ශාඛාවට යන්න ඕනේ නැහැ කාලිතුරු. තේරෙනවනේ? ඒ වගේ වාසි තියෙනවා. එතකොට ස්වයංක්‍රීය බැංකු සේවා නිසා බැංකු වලටත් වාසි ලැබෙනවා. මේ ඔටෝමේටඩ් ටෙලර් මැෂින් හරහා ලබා දෙන බැංකු සේවා නිසා බැංකු වලටත් වාසි ලැබෙනවා. මොනවද එකක්? පිරිවැය අඩු වෙනවා. පිරිවැය අඩු වෙන. කියන්නේ විශේෂයෙන්ම බැංකු වල ශ්‍රම බලකාය අඩු කරගන්න පුළුවන්. බැංකු වල සේවක අඩු කරගන්න පුළුවන්. මොකද බැංකුවට එන ගනුදෙනුකරුවන්ගේ 25ක් 30ක්ම ATM යන්ත්‍රය හරහා සේවා ලබා ගන්න පුරුදු වුණොත් මොකද වෙන්නේ? අන්න එහෙනම් සේවක අඩු කරගන්න පුළුවන්. පිරිවැය අඩු වෙනවා. ලිපි ලේඛන භාවිතයත් අඩු කරගන්න පුළුවන්. ඒකිනුත් පිරිවැය අඩු වෙනවා. අනික බැංකු තදබදේ අඩු වෙනවා. ඇයි බැංකු ඇතුළට එන පිරිස අඩු වෙනවනේ. මොකද බැංකු තදබදේ ඇති වෙනකොට බැංකුවට බැංකු සේවකයන්ට කළමනාකරුවෝ සිට සෑම සේවකයෙකුට ඒක ලොකු පීඩනයක් වෙනවා. ස්ට්‍රෙස් එකක් වෙනවා. ඒ පීඩනේ නැතුව නිදහසේ තේරෙනවද? ඒගොල්ලන්ට සේවය කරන්න පුළුවන්කම ලැබෙනවා මේ තුලින්. අනික නිර්වද්‍යතාව හිලවීම. බැංකු සේවකයාගෙන් පවා වැරදි සිදු වෙනවා. හැමදාම නෙවෙයි ඊටාම කලාතුරකින් වැරදි සිදු වෙච්ච අවස්ථා තියෙනවා. මේ මටම වෙලා තියෙනවා. මට එක්තරා බැංකුවක මට රුපියල් 5000ක් වෙනුවට මට රුපියල් 15000ක් දුන්නා. CA කොළ වලින්. ඉතින් මට ඒක වෙලා අතර අරගෙන ටික වෙලා ගෙවන දෙවන මට මෙච්චර ලැබෙන්න බෑ නේද කියලා කල්පනා කරලා ගණන් කරලා ඔන්න පස්සේ මම ඒක වෙලාවෙම බාර දුන්නා. බැංකුවට වරදිනවා. ඒ වගේම සමහරට මට ලැබෙන්න ඕන මුදල වෙන ගිණුමකට බැර වෙන්නත් පුළුවන්. මගේ මිත්‍රයෙකුට එහෙම වුණා. මගේ මිත්‍රයෙක් සල්ලි දුන්නා. අර මොකද මුදල් බැරතුණ්ඩුව සම්පූර්ණ කරලා කවුන්ටරේට බැංකුකරුවා වැරදිලා වෙන ගිණුමකට දාලා තියෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. අන්තිමට දැන් ඒගොල්ලෝ උත්සාහ කරා බැංකු කළමනාකරුව වෙත නොගිහිල්ලා මෙයාවත් අල්ලගෙන ගොඩින් බෙරනුත් ඒක ඒගොල්ලන්ට ලොකු ඒ සල්ලි ඒගොල්ලන්ට ගන්න ඒ කියන්නේ අතිරික්තයක් තුනොත් ඒ සල්ලි වෙන් කරනවනේ ඒක රිසර්ව් කරනවනේ. ඒ රිසර්ව් කරපු සල්ලි ව්‍යංගාකාරයෙන් ගන්න බැරි වුණා. ඉතින් මෙයාට බලන් ඉන්න බැරි මෙයා පස්සේ මැනේජර් කම්ප්ලේන්ට් කරා. මම හිතන්නේ සේවකයෝ මම හිතන්නේ යා ඩිස්මිස් කළාට වෙනම විනය පරීක්ෂණයක් පැවැත්වුවා අන්තිමට. රස්සාවනක් නැතුන්නේ මම හිතන්නේ යාට ලොකු ප්‍රශ්නයක් වුණා. එහෙම වරදින්න පුළුවන්. නමුත් ATM මැෂින් එකෙන් කර මේක පරිගණක කියන්නේ. ATM යන්ත්‍රයෙන් දරුවනේ පරිගණකයක්නේ. ඔටෝමේටඩ් ටෙලිමැෂින් එක කෙලින්ම පරිගණකයක්. ඒ පරිගණක වලට වරදින්නේ නැහනේ. පරිගණකයට ප්‍රෝග්‍රෑම් එක දීලා තියෙනවා. නැත්තම් මෘදුකාංග සොෆ්ට්වෙයාර් එක දීලා තියෙනවා. වැඩසටහන දුන්නම් පස්සේ වැඩසටහනට අනුව තමයි දෙයක් වැඩ කරන්නේ. දැන් මේ ATM යන්ත්‍රයේ පරිගණකයේ සොෆ්ට්වෙයාර් එකේ කොටසක් තියෙනවා. මුදල් තැන්පත් කරනකොට අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල. ඒ අනුවම තමයි යන්නේ. ඒක වෙනසක් නැහැ. නියමිත අංකෙටම මුදල් බැර කරනවා. එහෙම වෙන අංකයට දාන්න මේ සොෆ්ට්වෙයාර් එක වෙනස් කරන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම බැංකු සේවාවේ නිර්වද්‍යතාවය මොකද එන්නේ? ඉහළ වෙනවා. වැරදි වෙන්නේ අර මිනිස් ශ්‍රමයෙන් වෙන වැරදි මේකෙන් වෙන්නේ නැහැ කියන එක මේ කියන්නේ. වෙනත් විදිහකින් නම් මිනිස් ශ්‍රමයෙන් සිදුවන වැරදි මේකෙන් බැහැර කරගන්න පුළුවන්. ඊළඟට කාර්ය මණ්ඩල අඩු කරගන්නත් පුළුවන්. අනවශ්‍ය කාර්ය මණ්ඩල හදව ගන්න ඕනේ. ඊළඟට බැංකු සේවා පුළුල් වී බැංකු වල ලාභදායීත්වයත් වැඩි වෙනවා. ඇයි? එක අතකින් බැංකු කවුන්ටරයේ ඔස්සේ බැංකු ශාඛාව තුළින් සේවා සපයනවා. එක අතකින් ATM යන්ත්‍ර ඔස්සේ බාහිරින් සේවා සපයනවා. අනික් අතින් බැංකුව සීමිත කාලයක් සේවා සපයනවා. ATM මැෂින් එක දවස පුරාම සේවා සපයනවා. මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම බැංකුව වල ටර්න් ඕවර්නේ සේවාවල පිරියටම වැඩි වෙලා ලාභය වැඩි වෙනවා. ඊළඟට දවස තුල වැඩි වේලාවක් බැංකු සේවා ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඇයි? බැංකුව තුල තදබදය අඩු වෙනවා. ගණනුකරෝ සෑහෙන පිරිසක් බැංකුව ඇතුළට නැවිලා
ATM මැෂින් එකේ වැඩේ කරගන්න තත්ත්වයක් යටතේ බැංකු සේවකයන්ගේ වැඩ ලිහිල් වෙනවා. කාර්ය අඩු වෙනවා. කාර්යභාරය අඩු වෙනවා. ඒ නිසා වැඩි වේලාවක් ඒගොල්ලන්ට OT දීලා හරි වැඩි වේලාවක් බැංකුව විවෘත කරලා සේවා සපයලා කීර්තිනාමයක් දිනා ගන්න. අනික ගනුදෙනුකරුවන්ගේ ප්‍රසාදය සහ විශ්වාසය දිනා ගන්න පුළුවන්කම ලැබෙනවා. වැඩි වේලාවක් සේවා සපයීම නිසා. මේ වගේ අපිටත් බැංකු වලට දෙගොල්ලන්ට මේකේ වාසි තියෙනවා. ඔව් දරුවනේ. ඒතකොට අපි අද දවසේ මේ පාඩම් පරිච්ඡේදයෙන් වාණිජ්‍ය බැංකුවල ප්‍රධාන සේවාවන් ගැන තමයි සාකච්ඡා කරේ. ප්‍රධානම සේවාවන් කීපයක් සාකච්ඡා කරා. තවත් ඒ හා සමාන සේවාවන් කීපයක් සාකච්ඡා කරන් තියෙනවා. අපි ඒ සේවා ටික ඉදිරි පාඩම් පරිච්ඡේදයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.